අපොස උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය හදාරන දුල පුතාලව මම ආයිබෝන් කියලා ICT with මිහිර YouTube නාලිකාවෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ උසස් පෙළ විභාගයත් ළඟ වෙන හින්දා අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපොස උසස් පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයෙහි 13 ශ්‍රේණියට අදාළ 10 වෙනි ඒකකය. ඒක තමයි බහුමාධ්‍ය තාක්ෂණය භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කරයි කියන ඒකකය. මේ ඒකකය පිළිබඳ අපි බැලුවොත් අපේ පසුගිය ප්‍රශ්න පත්‍රවලදී ලකුණු 10ක හෝ 15ක විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙන ප්‍රශ්න දෙවනි කොටසේදී පේපර් එකේ අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඒකකය තුලින් අපි කතා කරනවා ප්‍රධාන වශයෙන් HTML කියන භාෂාව සම්බන්ධයෙන්. HTML කියන භාෂාව භාවිතා කරලා අපිට වෙබ් අඩවි නිර්මාණය කරන්න පහසුකම් සැලසලා තියෙනවා. ඉතින් මම අද මේ වීඩියෝවෙන් දුල පුතාලට කියලා දෙනවා HTML භාෂාවට අදාළ මූලික සංකල්පයන්, මූලික කරුණු, කාරණා ටික. එහෙනම් දුවේ පුතේ අපි පළවෙනි වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු බහුමාධ්‍ය තාක්ෂණයේ භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීම කියන අපේ 10 වෙනි ඒකකය හඳුනා ගැනීම සිද්ධ කරමු. ඉස්සෙල්ලම මෙතනදී අපි අඳුන ගන්න ඕනේ අපේ වෙබ් අඩවියක් කියලා කියන්නේ මොකක්ද? ලෝක විසිරිවියමන කියලා කියන්නේ මොකක්ද? වෙබ් අතිරික්සුවක් කියලා කියන්නේ මොකක්ද? වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සඳහා අපි මූලිකම වශයෙන් ඉගෙන ගන්න HTML කියන භාෂාව හඳුනා ගැනීම සහ ඒක භාවිතා කරන්නේ කොයි විදිහටද කියන එක අපි මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරමු. මුලින්ම බලමු අපි ලෝක විසිරිවියමන කියලා කියන්නේ මොකක්ද කියලා. අපි www කියලා මේක කෙටියෙන් හඳුන්වනවා World Wide Web කියන දීර්ඝ නාමයෙන් හඳුන්වනවා. අන්තර්ජාලය මගින් සපයන ප්‍රධානතම සේවාවක් තමයි මේ ලෝක විසිරිවියමන කියලා කියන්නේ. ලෝකයේ පුරා විවිධ පරිගණකවල ගබඩා කරලා තියෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන විද්‍යුත් ලේඛන සමූහයක එකතුවක් තමයි ලෝක විසිරිවියමන කියලා කියන්නේ. මේක මුල්වරට ලෝකයට හඳුන්වලා දුන්නේ සර් ටිම් බර්න්ස්ලී කියන මහත්මයා. ඊළඟට අපි බලමු වෙබ් අතිරික්සුවක්. එහෙමත් නැත්නම් වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. දුල පුතාලා මේක දැනටමත් භාවිතා කරලා තියෙනවා. අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න, අන්තර්ජාලය තුල සැරිසැරීමට භාවිතා කරන යෙදුම් මෘදුකාංගයක් තමයි වෙබ් අතිරික්සුවක් කියලා කියන්නේ. ලෝකයේ පුරා විවිධාකාරයේ වෙබ් අතිරික්සු ගණනාවක් අපිට අඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් මම කිහිපයක් ප්‍රචලිතම වෙබ් අතිරික්සුන් විදිහට හඳුනාගෙන දුල පුතාලට ඉදිරිපත් කරන්න. Google Chrome, Internet Explorer, Mozilla Firefox, Microsoft Edge, Opera, Safari වගේ වෙබ් අතිරික්සු අපිට ලෝකයේ පුරා ප්‍රමුඛ වෙබ් අතිරික්සු කියලා හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෙබ් අඩවි නිර්මාණය කරනවා විවිධ කාර්යයන් සඳහා. ඒ හින්දා ඒ වෙබ් අඩවිය තුල ඇතුළත් වෙලා තියෙන අන්තර්ගතය, ඒවැ ස්වභාවය හා අරමුණ අනුව මේක වර්ගීකරනවා විවිධ ප්‍රරූපවලට. තොරතුරු හා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා සැකසීලා තියෙන වෙබ් අඩවි. දුල පුතාලා ගොඩක් වෙලාවට රූපවාහිනිය භාවිතා කරලා තොරතුරු ප්‍රවෘත්ති ලබා ගැනීමට අමතරව විවිධ වෙබ් අඩවි තියෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ www.rupawahini.lk, www.adaderana.lk මේ වගේ වෙබ් අඩවි වලින් තොරතුරු හා ප්‍රවෘත්ති සමාජයට ලබා දෙනවා. ඊළඟ ආකාරය තමයි අධ්‍යාපනික වෙබ් අඩවි. මේ සඳහා හොඳම උදාහරණයක් තමයි www.etaksalawa.gov.lk. දුල පුතාලගේ අධ්‍යාපනික කටයුතු වලට වැදගත් වෙන විවිධ විෂයන් වලට අදාළ කරුණු ගණනාවක් එකතු වෙලා හැදිච්ච වෙබ් අඩවියක් තමයි ඊතක්සලාව කියලා කියන්නේ. ඊළඟට පෞද්ගලික කාර්යයන් සඳහා සැකසිච්ච වෙබ් අඩවි. ලෝක ප්‍රකට පුද්ගලයෝ, රංගන ශිල්පීන්, විද්‍යාඥයෝ, නිර්මාණකරණය කරන පුද්ගලයෝ තමන්ගේ විස්තර එකතු කරලා පෞද්ගලික මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කරලා පවත්වාගෙන යනවා. ව්‍යාපාරික කටයුතු සඳහා නිර්මාණය වෙච්ච වෙබ් අඩවිත් තියෙනවා. අන්තර්ජාලයේ ඔස්සේ විවිධ වාණිජ කටයුතු සිදු කරන්න www.aliexpress.com, www.ebay.com වගේ වෙබ් අඩවි මේ ව්‍යාපාරික වෙබ් අඩවි කියන කාණ්ඩය තුළට අපිට ඇතුළත් කරගන්න පුළුවන්. දැන්වීම්කරණය සඳහා යොමු වෙලා තියෙන වෙබ් අඩවි
ලෝකයේ පුරා වගේම ලංකාව පුරත් දැන් ප්‍රචලිත වෙලා තියෙනවා. අපේ රටේ අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා www.ikman.lk www.patpat.lk මේ වගේ වෙබ් අඩවි තියෙනවා දැන්වීම් කරණය සඳහා භාවිතා කරන. අපි වෙබ් අඩවියක් හදන්නේ මොකටද? විවිධ අභිමතාර්ථයන් ඉටු කරගන්න අපි වෙබ් අඩවි නිර්මාණය කරනවා. තම සේවාලාභීන්ට මෙන්ම වෙනත් පාර්ශ්ව වලටද තොරතුරු ලබා දීම අරමුණු කරගෙන වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙනවා. යම් ආයතනයක ව්‍යාපාරික කාර්යයන් ප්‍රචාරය කිරීමට ප්‍රචාරණය සඳහා නිර්මාණය කරපු වෙබ් අඩවි අපිට දැක ගන්න පුළුවන්. භාණ්ඩ හා සේවාවන් අලෙවි කිරීමට අදාළව ඊ වාණිජ්‍ය ගනුදෙනු සඳහා නිර්මාණය කිරීම සිද්ධ වෙනවා විවිධාකාර වූ වෙබ් අඩවි. ඒත් එක්කම සේවාලාභීන්ට ආයතනයේ සමග තොරතුරු හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා වෙබ් අඩවි නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු අපි නිර්මාණය කරන වෙබ් අඩවියකට අන්තර්ගත කරන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා. අපිට පාටයක් එහෙමත් නැත්නම් ටෙක්ස්ට් එකක් ඇතුළත් කරන්න පුළුවන්. පින්තූරයක් ඇතුළත් කරන්න පුළුවන්. ශ්‍රව්‍ය ගොනුවක්. ඒ කියන්නේ ඔඩියෝ ෆයිල් එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන්. සින්දුවක් වෙන්න පුළුවන්, මියුසික් එකක් වෙන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට ඇතුළත් කරගන්න පහසුකම් අපිට සලසන්න පුළුවන්. දෘශ්‍ය ගොනුවක්. වීඩියෝ ෆයිල් එකක් අපිට ඇතුළත් කරන්න පුළුවන්. කෙටි චිත්‍රපටයක් වෙන්න පුළුවන්, වීඩියෝ දර්ශනයක් වෙන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට ඇතුළත් කරගන්න පුළුවන් ඒක. අධිසන්ධානයක්. එමත් නැත්නම් හයිපර්ලින්ක් එකක්. ඒ කියන්නේ දුවේ පුතේ අපේ වෙබ් අඩවියේ අපේ එක වෙබ් පිටුවකින් තවත් වෙබ් පිටුවක් වෙත සම්බන්ධතාවයක්. එහෙමත් නැත්නම් පින්තූරයක් වෙත සම්බන්ධතාවයක් ඇති කරන්න. එහෙමත් නැත්නම් වෙනත් වෙබ් අඩවියක් වෙත සම්බන්ධයක් ඇති කරගන්න යොදා ගන්න ලින්ක් එක තමයි අපි මේ අධිසන්ධානයක් කියලා හඳුන්වන්නේ. ඊළඟට සෙවුම් පහසුකම්. අන්තර්ජාලයේ ඔස්සේ විවිධ දේවල් සොයා ගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේ පහසුකමක් අපි නිර්මාණය කරන වෙබ් අඩවිය හරහා ඇතුළත් කරන්නත් අපිට පුළුවන්. සෙවුම් පහසුකමක් ඇතුළත් කිරීමේ හැකියාවත් අපිට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී තියෙනවා. ඉතින් මේ දේවල් ටික කොයි විදිහටද අපේ වෙබ් අඩවියට ඇතුළත් කරන්න කියලා අද මම මේ වීඩියෝ එකෙන් දුල පුතාලට කියලා දෙනවා. එහෙනම් අපි අපේ ප්‍රධානම කාර්යයට යොමු වෙමු. HTML කියන භාෂාව හඳුනා ගමු. HTML කියන අකුරු හතරෙන් කියවෙන්නේ දුවේ පුතේ Hypertext Markup Language කියන අදහස. මේ HTML කියන භාෂාව වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහාම යොදා ගන්නා ලද භාෂාවක්. එහෙම නැතුව පරිගණක ක්‍රමලේඛ භාෂාවක් විදිහට මේක පටලවා ගන්න නම් එපා. මේක පරිගණක ක්‍රමලේඛන කටයුතු සිදු කිරීම සඳහා තියෙන භාෂාවක් නෙමෙයි. වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා යොදා ගන්න සරල භාෂාවක් තමයි HTML කියලා කියන්නේ. HTML භාවිතා කරලා කේත ලියන්න අපි යොදා ගන්නවා උසුලන. උසුලන කියලා අපි ටැග්ස් තමයි මේ හඳුන්ලා දෙන්නේ. ටැග් එකකට අපි උසුලන කියලා සිංහලෙන් කියනවා. මේ HTML කේත ලියන්න සරලවම අපිට භාවිතා කරන්න පුළුවන් වැඩසටහනක් තමයි Notepad කියන්නේ. Notepad වගේ වෙනත් ආකාරයක හෝ ටෙක්ස්ට් එඩිටර් එකක් අපිට භාවිතා කරලා ඒක තුල අපේ HTML කේතය ලියන්න පුළුවන්. අපි මේ විදිහට ටෙක්ස්ට් එඩිටර් එකේ ලියන HTML කේතය පරිගණකයේ ගබඩා කරනකොට අපිට කැමති ෆයිල් නේම් එකක් ඒ සඳහා දෙන්න පුළුවන්. හැබැයි ෆයිල් එක්ස්ටෙන්ෂන් එක විදිහට ගොනු දිගුව විදිහට .html හෝ .htm අපි දක්වන්න ඕනේ. මේ දෙකෙන් කැමති එකක් අපිට දක්වන්න පුළුවන්. ඒ විදිහට අපි සේව් කරනකොට යෙදුවාම අපේ notepad එක තුල ලියපු HTML කේතය පරිගණකය තුල සුරකීම සිද්ධ කරගන්න පුළුවන්. ඒ සුරකීම සිද්ධ කරපු ස්ථානයට අපි ගිහිල්ලා ඒ අයිකන් එක දිහා බැලුවොත් එතන පෙන්වන්නේ notepad අයිකන් එකක් නෙමෙයි. ඊට පස්සේ දුල පුතාලා භාවිතා කරන වෙබ් අතිරික්සුවට අදාළ අයිකන් එකේ තියෙන රූපය තමයි එතෙන්ට දිස් වෙන්නේ. අපි ඒක ඩබල් ක්ලික් කරොත් වෙබ් අතිරික්සුව ඔස්සේ වෙබ් පිටුවක් විදිහට තමයි අපි අර notepad එකෙන් ලියපු එක ඕපන් වෙන්නේ. අපි ලිව්වේ notepad එක අපි සේව් කරනකොට .html හෝ .html කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක භාවිතා කරලා සේව් කරා. ඒක අපි විවෘත කරන්නේ වෙබ් අතිරික්සුවක් ඔස්සේ. එතකොට වෙබ් පිටුවක් විදිහට අපිට මේක දැర్శණය වෙනවා.
එතකොට දුවේ පුතේ මේක නැවතත් අපිට නෝට්පෑඩ් එකෙන්ම විවෘත කරලා මේක එඩිට් කරන්න අවශ්‍යයි නම් අර අපි සේව් කරපු තැන තියෙන අයිකන් එක රයිට් ක්ලික් කරලා ඕපන් විත් වලට ගිහිල්ලා ඕපන් විත් කියන එක යටතේ අපිට නෝට්පෑඩ් එක හරි අපි යොදාගත්ත ටෙක්ස්ට් එඩිට් එක හරි තෝරගන්න පුළුවන්. ඒ විදිහට තමයි නැවතත් අපිට ඒක එඩිට් කරන්න ඕපන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ඊළඟට බලමු HTML උසුලනයන්හි ලක්ෂණ. HTML උසුලන බොහෝමයක් ආරම්භක හා අවසාන කියලා ආකාර දෙකකින් සමන්විත වෙලා තියෙනවා. ආරම්භක උසුලනය අපි දක්වනකොට ඒ සඳහා යොදා ගන්නවා ඒ උසුලනයට greater than less than කියන මාක් එක භාවිතා කරලා. ඒත් එක්කම අවසන් කිරීමේ උසුලනය අපි දක්වන්නේ greater than less than මාක් එක ඇතුලේ forward slash එකක් යොදලා. උදාහරණයක් විදිහට P කියන උසුලනය මම භාවිතා කරලා තියෙනවා ඡේදයක් ඇතුළත් කිරීම සඳහා අපි HTML වල භාවිතා කරනවා paragraph කියන අදහසින් P tag එක ආරම්භක උසුලනය තමයි මුලින් දක්වලා තියෙන්නේ greater than less than සලකුණ ඇතුලේ P අකුර දක්වලා. ඊට පස්සේ අවසන් කරන උසුලනය දක්වනකොට greater than less than සලකුණ ඇතුලේ forward slash එකයි ඊළඟට P අකුර යොදනවා. ඒ වගේම දුවේ පුතේ සමහර උසුලන තියෙනවා ආරම්භක හා අවසාන කියලා උසුලනාකාර දෙකක් නැහැ. එකකින් තමයි මේ වැඩේ කරන්නේ. හොඳම උදාහරණ තමයි අපි පින්තූරයක් ඇතුළත් කිරීම සඳහා යොදා ගන්න IMG කියන ටැග් එක. ඒත් එක්කම ලයින් බ්‍රේක් එකක්. පේලි බිඳුමක් සඳහා භාවිතා කරන BR උසුලනයටත් මේ වගේ ආරම්භක හා අවසාන කියලා උසුලනාකාර දෙකක් නැහැ. ඒත් එක්කම දුවේ පුතේ අපි නෝට්පෑඩ් එකේ හරි අපේ ටෙක්ස්ට් එඩිටර් එකේ හරි HTML කේතය ගොඩනගාගෙන යනකොට අපි උසුලනයක් වැරදි විදිහට අන්තර්ගත කරොත් ඒ වැරද්ද වෙබ් අතිරික්ෂුව විසින් නොසලකා හරිනවා. නොසලකා හරිනවා කියලා කියන්නේ දුවේ පුතේ වැරද්ද නිවැරදි කරලා නිවැරදි විදිහට ලබා දෙනවා කියන එක නෙමෙයි. ඒ උසුලනය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. එහෙම උසුලනයක් නොතිබ්බාසේ සලකා ප්‍රතිදානය ලබා දෙනවා. දුල පුතාලා පරිගණක ක්‍රමලේඛන භාෂා යොදාගෙන ක්‍රමලේඛනය කරනකොට අත්දැකලා ඇති අපි ලියන කේතේ යම්කිසි දෝෂයක් තිබුණොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉදිරියට යන්නේ නැතුව ප්‍රතිදානය ලබා දෙන්නේ නැතුව නතර වෙනවා. හැබැයි HTML භාෂාව එහෙම නෙමෙයි ප්‍රතිදානයක් වෙත යනවා. ඒ වැරදි උසුලනය නොසලකා හැරලා ඊට පස්සේ යා ප්‍රතිදානය ගොඩනගනවා. ඉතින් අපි බලාපොරොත්තු විච්චම ප්‍රතිදානය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද වැරදි උසුලනය හින්දා අන්තර්ගතයේ වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි මොකක් හෝ අන්තර්ගතයක් ප්‍රතිදානයක් විදිහට ලබා දීම සිද්ධ වෙනවා. ඊළඟට බලමු HTML උසුලනයක් සමන්විත වෙන මූලික කොටස් මොනවාද කියලා. මූලික කොටස් තුනක් අපි අඳුන ගන්නවා. මේ උසුලනය අපි මූලිකාංගය කියන මුල්ම කොටස අපේ. මූලිකාංගය එහෙම නැත්නම් එලිමන්ට් එකක් තියෙනවා. ඊළඟට ගුණාංගයක් එහෙමත් නැත්නම් ඇට්‍රිබියුට් එකක් පවතිනවා. ඒ ගුණාංගයට අදාළව අගයක් එහෙමත් නැත්නම් වැලියු එකක් පවතිනවා. මේ සටහනේ දුල පුතාලට පේනවා ඇති මම පල්ලෙහා ගත්ත උදාහරණය රතු පාටින් දක්වලා තියෙනවා ෆොන්ට් කියලා. දුල පුතාලට පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් මම වර්ණ පාවිච්චි කරේ. ෆොන්ට් කියන එක තමයි මෙතන මූලිකාංගය වෙන්නේ. ෆොන්ට් තමයි අපේ ප්‍රධානම ටැග් එක. ඒ ෆොන්ට් ටැග් එකේ ගුණාංගයන් දෙකක් භාවිතා කරලා තියෙනවා. එකක් තමයි face අනික් එක size. ඒ කියන්නේ ෆොන්ට් එකට අදාළව ගුණාංග දෙකක් තියෙනවා. face කියන ගුණාංගයට අදාළව අගය ලබා දීලා තියෙනවා calibri. size කියන එකට අදාළව අගය ලබා දීලා තියෙනවා 10. ඔන්න ඔය විදිහට උසුලනයක් තුල අන්තර්ගත වෙන්න පුළුවන් මූලිකාංගය, ගුණාංග සහ අගය කියන කොටස් තුන. සමහර වෙලාවට අපි උසුලන දක්වනකොට මූලිකාංගයෙන් පමණක් දක්වන අවස්ථා තියෙනවා. ගුණාංගය සහ අගය අනිවාර්ය නොවන තැන් අපිට ඉදිරියේදී හම්බ වෙයි. අපි ඊළඟට බලමු HTML කේතයක මූලික ව්‍යුහය කොයි විදිහටද සමන්විත වෙන්නේ. කියන්නේ HTML කෝඩ් එකක් ලියන්න අදාළ සැකිල්ල මොකක්ද කියලා. අපි මේ නෝට්පෑඩ් එකේ ටයිප් කරනකොට මේක HTML කෝඩ් එකක් කියලා අඳුර ගන්න ඕනේ හින්දා
අපි ආරම්භ කරන හැමතිස්සෙම සියලුම HTML කේතයන් අපි දක්වන්නේ ආරම්භක HTML උසුලනය සහ අවසන් කරන HTML උසුලනය මැදි. ඒ කියන්නේ ඒක මැදි කරන්න ඕනේ. අපි ආරම්භක HTML උසුලනය තමයි මුලින්ම දක්වන්නේ. ඊට පස්සේ අනික් HTML කේතයන් පහලින් ලියලා කේතය අවසන් කරන්නේ අවසාන කරන HTML උසුලනය. ඒ කියන්නේ greater than less than mark එකත් එක්ක / එක දාලා HTML කියලා ලියලා. මේ HTML කේත හිස සහ කඳ කියලා කොටස් දෙකකින් සමන්විතයි. head සහ body කියලා කොටස් දෙකක් තියෙනවා. එහෙනම් හිස තමයි ඉහළින් තියෙන්නේ අපේ වගේම. ආරම්භක head උසුලනය අපි මුලින් දක්වනවා. ආරම්භක head උසුලනය අපි මුලින් දක්වනවා. ඊට පස්සේ ඒකට අදාළ වෙනත් උසුලන අවශ්‍යයි නම් ඒක අභ්‍යන්තරය අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ අපි අවසන් කරන head උසුලනය යොදනවා. head එක අවසන් කරලා තමයි අපි body කියන tag එක open කරන්නේ. කඳ කොටස අපේ HTML එකේ දක්වන්න. body කියන උසුලනයෙන් පස්සේ ඒක තුල අන්තර්ගත කරන්න ඕන වෙනත් උසුලනයන් අන්තර්ගත කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි body කියන උසුලනය අවසන් කරනවා. ඉතින් ඔය විදිහට මූලික සැකිල්ල ගත්තොත් ආරම්භක HTML තියෙනවා, අවසන් කරන HTML පහලින්ම දක්වනවා. ඒක අතරතුර අපි හිස සහ කඳ කියන head සහ body කියන කොටස් දෙක යොදා ගන්නවා. මුලින්ම බලමු පළවෙනි ප්‍රායෝගික ක්‍රියාකාරකම සිද්ධ කරන්න. වෙබ් පිටුවකට ශීර්ෂකයක් එහෙමත් නැත්නම් ටයිටල් එකක් කොයි විදිහටද යොදන්නේ. ඒතර මෙතන මම පළවෙනිම අපේ කේතේ හින්දා HTML එකේ මූලික සැකිල්ල සම්පූර්ණ කේතේ භාවිතා කරලා තියෙනවා. HTML ආරම්භ කරා. ඊළඟට head tag එක පටන් ගත්තා. head tag එක ඇතුලේ තමයි අපි title tag එක දෙන්නේ. ශීර්ෂකයක් දැක්වීම සඳහා title කියන උසුලනය අපි head එක ඇතුලේ තමයි දෙන්නේ. title කියන tag එකට මම දෙනවා ICT class 2022 කියලා දීලා title tag එක වහනවා. දුවේ පුතේ මතක තියාගන්න සියලුම මේ වගේ tags අපි ආරම්භ කරාම ඒක ඇතුලේ කරන කාර්ය ඉවර වුණාම ඒ tag එක වහන්න ඕනේ. title tag එක වහලා තමයි අපි head tag එක වහන්නේ. ඒතර ශීර්ෂකයක් එහෙමත් නැත්නම් title එකක් අපි ඇතුළත් කරනවා නම් අනිවාර්යයෙන්ම title tag එක අපි යොදන්නේ head tag එක ඇතුලේ. ඒතර ওই විදිහට අපි title tag එක ඇතුලේ මෙන්න මෙහෙම text එකක් යෙදුවාම අපි මේකේ ප්‍රතිදානය බලනකොට අපේ web අතිරික්සුවේ ඉහළින්ම අපේ web අතිරික්සුවට අදාළ සලකුණ මෙතන මම පාවිච්චි කරලා තියෙන internet explorer එක මේක ගොඩක් සරල හින්දා web ක්‍රියාකාරකම් වලදී HTML අපි Internet Explorer පාවිච්චි කරන එක හොඳයි. අර මම දීපු text එක title tag එක මැදි කරලා මම දීපු text එක මේකේ පෙන්නනවා title එක විදිහට. tab එකේ උඩින්ම ඒක පෙන්නනවා. ඊට පහලින් මම body එක ඇතුලේ නිකම්ම කිසිම උසුලනයකට අදාළත්වයක් නැතුව hi කියලා text එකක් දීලා තියෙනවා. ඒක පෙන්නන්නේ අපේ වෙබ් පිටුවේ කඳ කොටසේ. වෙබ් පිටුව තුල අන්තර්ගතයක් විදිහට පෙන්වන්නේ. මට මෙතන දුල පුතාට කියලා දෙන්න ඕනේ title tag එක විතරයි. title tag එක අපි head එක ඇතුලේ තමයි යොදන්නේ. ඒතර මේක අපි code එක ලිව්වා, save කරා. අපේ icon එක උඩ double click කරාම ඔන්න ඔය විදිහට අපිට මේක පෙන්වන්න පුළුවන්. මේ මම කරනවත් එක්කම දුල පුතාලත් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරන්න. ඒක දුල පුතාලගේ ප්‍රායෝගික දැනීම වැඩි කරගන්න පහසුවක් වේවි. අපි ඊළඟට බලමු වෙබ් පිටුවකට මාතෘකාවක් ඇතුළත් කරන්නේ කොයි විදිහටද කියලා. වෙබ් පිටුවකට මාතෘකා ඇතුළත් කරන්න අපි h කියන උසුලනය තමයි අපිට සම්බන්ධ වෙන්නේ. මේ h කියන උසුලනය ප්‍රමාණය අනුව අපි h1 2 3 4 5 6 කියලා ප්‍රමාණයන් 6ක් පාවිච්චි කරනවා. මාතෘකා යොදා ගැනීමේදී h1 කියන උසුලනය තමයි අපිට ප්‍රමාණය වැඩිම මාතෘකාව ලබා දෙන්න පුළුවන්. මේ ප්‍රතිදානය අපි බැලුවොත් ඉහළින්ම තියෙන h1 උසුලනය යාට අදාළ ප්‍රතිදානය අපි බලනකොට h6 එකට වඩා ගොඩක් විශාල ප්‍රමාණයක් තමයි h1 කියන්නේ. ඒතර h2 එයාට වඩා ප්‍රමාණය අඩුයි, h3 ඊට වඩා ප්‍රමාණය අඩුයි. ආදී වශයෙන් h6 වලට යනකොට ප්‍රමාණය ගොඩක්ම කුඩා වෙනවා. ඉතින් මේ උසුලන භාවිතා කරනකොට ආරම්භක උසුලනය සහ අවසාන උසුලනය මැදි කරලා තමයි අපි ටෙක්ස්ට් එක දෙන්න ඕනේ. ඒතර ඊට අදාළ ප්‍රතිදානය අපිට දැක්වෙනවා. තවත් දෙයක් තමයි අපි මාතෘකාවක් විදිහට h tag එකක් මෙහෙම පාවිච්චි කරනකොට
ප්‍රතිදානය බෝල්ඩ් වෙලා එන්නේ. ඒ කියන්නේ අකුරු ඝනකම් තද කළු පැහැයෙන් තමයි දිස් වෙන්නේ. සහ ප්‍රතිදානය ලබා ගැනීමේදී තවත් ලක්ෂණයක් තමයි ඊළඟ ලයින් එක වෙත යොමු වෙනවා. ඊළඟ පේලියට ගිහින් තමයි ප්‍රතිදානයේ ඊළඟ කොටස දක්වන්නේ. එක දිගට දැක්වෙන්නේ නැහැ. ටැග් එක අවසන් කරාට පස්සේ ඊළඟ ටැග් එක ආරම්භ කරනකොට පල්ලෙහා රූලට ගිහිල්ලා තමයි ඒකට අදාළ ප්‍රතිදානය ඒ රූලේ ලබා දෙන්නේ. ඉතින් මේ H කියන ටැග් එක අපි අපේ HTML ලේඛනයේ body කියන කොටසේ තමයි භාවිතා කරන්නේ. මම සම්පූර්ණ HTML කෝඩ් එකේ සැකිල්ලම මෙතෙන්ට භාවිතා කරේ නැහැ. body කියන කොටස විතරක් දැක්වුවා. දුල පුතාලා ප්‍රායෝගිකව කරනකොට මේකේ අනිවාර්යෙන් HTML ආරම්භක සහ අවසාන උසුලනයන් දැක්වීම සිදු කරන්නම ඕනේ. අපි ඊළඟට බලමු කොහොමද වෙබ් පිටුවකට අපි කේතයක් ලියනකොට විවරණයක් ඇතුළත් කරන්නේ. කමෙන්ට් එකක් කොහොමද යොදන්නේ කියලා. විවරණයක් කියන එක දුවේ පුතේ වෙනත් පරිගණක ක්‍රමලේඛන භාෂාවලදී වගේම ප්‍රතිදානය සඳහා බලපෑමක් ඇති නොකරන දෙයක්. එතකොට HTML වලදීත් විවරණ ප්‍රතිදානය සඳහා බලපෑමක් ඇතුළත් කරන්නේ නැහැ. විවරණය මගින් මොකද සිද්ධ වෙන්නේ? කේතය විස්තර කිරීමට අදාළ යම්කිසි වාක්‍යයක් හෝ වචන ඛණ්ඩයක් අපිට අපේ කේතය ලියන තැනට ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට HTML වලදී අපි විවරණයක් යොදනවා නම් ඒ විවරණය තුල යොදන ටෙක්ස්ට් එක වෙබ් අතිරික්සුව මගින් දර්ශනය කරන්නේ නැහැ. ඒක නොසලකා හරිනවා. ඒ විවරණය ආරම්භ කරපු තැන ඉඳන් අවසන් කරන තැන දක්වා වෙබ් අතිරික්සුව හඳුනාගෙන ඒක ප්‍රතිදානය සඳහා ලබා ගන්නෙ නැහැ. ඒතර විවරණයක් අපි HTML වලදී යොදන්නේ සංකේතය මෙන්න මේ විදිහට මම රතු පාටින් දක්වලා තියෙන්නේ. අපි අපේ ටැග් එකේ සලකුණ භාවිතා කරනවා. ඊට පස්සේ විස්මයාර්ථ ලකුණ සහ කෙටීරි දෙකක් මගින් තමයි මේ විවරණයේ ආරම්භය අපි හඟවන්නේ. ඊට පස්සේ විවරණය අපිට තනි පේලියකට හෝ පේලි කීපයකට දක්වන්න පුළුවන්. විවරණය දැක්වුවට පස්සේ විවරණය අවසන් කරනකොට අපි කෙටීරි දෙකක් දක්වලා අපේ උසුලනය අවසන් කිරීමේ සලකුණ එතෙන්ට යොදනවා. ඒතර මේකේ ආරම්භක හෝ අවසාන කියලා උසුලන දෙකක් පවතින්නේ නැහැ. විවරණ සඳහා අපි ආරම්භයේදී සංකේතය වෙනස් සහ අවසන් කිරීමේදී සංකේතය වෙනස්. ඒක අභ්‍යන්තරේ මම දීලා තියෙනවා this is a comment. Comments are ignored by the browser. ඒතර මේක ප්‍රතිදානය සඳහා කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. මේක output වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු වෙබ් පිටුවක් කොයි විදිහටද හැඩ ගන්නවා ගන්න. හැඩ සව් ගන්නවා ගන්න. මේ හැඩ සව් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ෆෝමැට් කර ගන්නවා කියලා කියන්නේ අපි අතුලත් කරන ටෙක්ස්ට් එක අපිට ලස්සන කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපිට අකුරු ඝනකම් අකුරු මග් විදිහට දක්වන්න ඕන නම් අපිට බෝල්ඩ් කරනවා කියලා අපි කියන්නේ. ඒක සඳහා B කියන ටැග් එක භාවිතා කරන්න පුළුවන්. ඝනකම් අකුරු ලබා ගැනීම සඳහා. එතකොට අපි ආරම්භක B උසුලනය දක්වනවා. අකුරු ඝනකම්ව දක්වන්න ඕන ටෙක්ස්ට් එක දක්වනවා. ඊට පස්සේ අපේ B උසුලනය අවසන් කරනවා. එතකොට මෙතන අභ්‍යන්තරයේ තියෙන ශ්‍රී ලංකා කියන කොටස බෝල්ඩ් වෙලා ප්‍රතිදානය තුල දැක්වෙනවා. මේ මුලින්ම තියෙන විදිහට. ඊළඟ එකේ බලන්න අපිට අකුරු යටින් ඉරක් අඳින්න ඕනේ වුණාම. අකුරු යටින් ඉරක් අඳින්න ඕනේ වෙනකොට අපිට U tag එක භාවිතා කරන්න පුළුවන් underline කියන අදහසින්. U tag එකේදී අපි ආරම්භක උසුලනය දක්වනවා. ඊට පස්සේ අපි ටෙක්ස්ට් එක දීලා අවසන් කිරීමේ U tag එක දෙනවා. ඒතර ප්‍රතිදානයේදී අපිට යටින් ඉරක් ඇඳිලා අපේ ප්‍රතිදානය දැක්වෙනවා. අකුරු ඇල කරලා දක්වන්න ඕන නම් අපි ඉටලික් කියන අදහසින් I අකුර සමන්විත වෙන ටැග් එක භාවිතා කරනවා. ටෙක්ස්ට් එක දීලා ඊට පස්සේ අපි I අකුර සහිත ටැග් එක ක්ලෝස් කරනවා. ඒතර ආරම්භක සහ අවසාන කියන I අකුරු වලට අදාළ ටැග් එක අපි යොදනවා. ඒක මැදින් අපි දෙන ටෙක්ස්ට් එක ඇල අකුරු විදිහට මෙන්න මේ වගේ ප්‍රතිදානයේ දිස් වෙනවා. තුන්වෙනියට දිස් වෙනවා වගේ. ඒත් එක්කම අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා අපි සාමාන්‍ය ලියන මට්ටමට මදක් පහලින් හෝ ඉහලින් අපිට යම්කිසි අක්ෂරයක් දක්වන්න. අපි පදන් සැකසුම් මුදුකාංගවලදී අඳුනගන්නේ සුපර්ස්ක්‍රිප්ට් එක සබ්ස්ක්‍රිප්ට් එක කියලා. අපි පහලින් දක්වනවා නම් සබ්ස්ක්‍රිප්ට් කියන අදහසින් අපේ ටැග් එක තමයි සබ්. අපි පහලට කරලා දක්වන්න ඕන අක්ෂරය සබ් කියන ටැග් එකට මැදි කරනවා. ආරම්භක සබ් ටැග් එක දෙනවා. පහලට යොදන්න ඕන අක්ෂරය හෝ අක්ෂර කීපය දෙනවා. ඊට පස්සේ
sub tag එක වහනවා. ඊට පස්සේ සාමාන්‍ය අක්ෂර අපිට යොදන්න පුළුවන්. අපි ඉහළින් අක්ෂර දක්වන්න ඕන නම් superscript කියන අදහසින් අපි SUP කියලා තමයි tag එක භාවිතා කරන්නේ. එතකොට අපිට ඉහළින් දක්වන්න ඕන අක්ෂරය අපි මැදි කරනවා SUP කියන tag එකේ ආරම්භක සහ අවසාන tag දෙකට. එතකොට SUP කියලා දුන්නා, දෙකේ ඉලක්කම දුන්නා, SUP කියලා closing tag එක දුන්නහම අපිට දෙකේ ඉලක්කම ඉහළින් දැක ගන්න පුළුවන්. x වර්ගය කියන එක දක්වන්න ඕන නම් x අපි සාමාන්‍ය විදිහට ලියනවා. දෙක විතරයි මැදි කරන්නේ. මම හිතනවා දුල පුතාලට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. bold, underline, italic, superscript සහ subscript කියන හැඩසව් ගැන්වීමේ ක්‍රමවේදයන් ටික. අපි බලමු වෙබ් පිටුවක අඩංගු අක්ෂරවල වර්ගය, වර්ණය, ප්‍රමාණය වෙනස් කරන්නේ කොයි විදිහටද කියලා. අක්ෂර ඇතුළත් කරන්න අපි භාවිතා කරන tag එක තමයි font. font කියන උසුලනේ එහෙම නැත්නම් මේ font කියන tag එකේ ගුණාංගයන් විදිහට අපිට අක්ෂරවල වර්ගය, වර්ණය සහ ප්‍රමාණය යොදන්න පුළුවන්. අක්ෂරවල වර්ගය දක්වන්න අපි ගුණාංගය භාවිතා කරනවා face. ඒකට අදාළ අක්ෂර වර්ගය අපිට අවශ්‍ය එක සමාන ලකුණක් යොදලා අපි උඩු කොමා තුල දක්වනවා අපිට අවශ්‍ය ෆොන්ට් එකේ නම. වර්ණය යොදා ගන්න පුළුවන් ෆොන්ට් ටැග් එකේ තවත් ගුණාංගයක් විදිහට අපි color කියන ගුණාංගය යොදා ගන්නවා. මෙතනදී දුවේ පුතේ අපි color කියන එක ලියන්නේ COLOR. හරි අපි සාමාන්‍යයෙන් ලියන විදිහට නෙමෙයි. මෙතන ස්පෙලිංස් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අපි HTML භාවිතා කරන්නේ. ඒතර අපිට අවශ්‍ය වර්ණය සමාන ලකුණ ඉදිරියෙන් අපි යොදනවා. ප්‍රමාණය දැක්වීම සඳහා අපි size කියන ගුණාංගය භාවිතා කරනවා. ඒ ප්‍රමාණය කොච්චරක්ද කියන එක අපිට සංඛ්‍යාත්මකව සමාන ලකුණ ඉදිරියෙන් යොදන්න පුළුවන්. ඒතර ෆොන්ට් එකේ ආරම්භක උසුලනය තුල අපි ගුණාංගයන් 3ක් අන්තර්ගත කරා. ෆොන්ට් එකේ type එක අපි face කියලා දෙනවා, ඒක Arial කියන්න. color එක රතු පාට වෙන්න ඕනේ, size එක 10. ඊට පස්සේ අපිට අවශ්‍ය text එක දෙනවා. මෙතන දීලා තියෙනවා ICT with මිහිරි කියලා. ඊට පස්සේ font උසුලනය අවසන් කරනවා. font tag එක අපි අවසන් කිරීම සඳහා greater than less than mark එකත් එක්ක forward slash එක දාලා font කියලා දෙනවා. ඒතර මේකේ ප්‍රතිදානය අපිට බලා ගන්න පුළුවන්. මේක අපි ලියන්නේ HTML එකේ body එක ඇතුලේ. හොඳට මතක තියාගන්න මම කේත කොටස් විතරයි දැන් දක්වමින් යන්නේ. සම්පූර්ණ කේතෙම දක්වන්නේ නැහැ. ඒතර body එක ඇතුලේ අපි මේක දැක්වුවාම අපේ වෙබ් පිටුවේ අපිට ICT with මිහිරි කියලා මම අර පෙන්නපු text එක පෙන්නනවා රතු පැහැයෙන් Arial කියන font එකෙන් size එක 10 කියන ප්‍රමාණයෙන්. ඊළඟට බලමු වෙබ් පිටුව තුල තිරස් අතට ඉරක් යොදන්න. තිරස් අතට ඉරක් යොදන්න අපි භාවිතා කරනවා HR කියන උසුලනය. HR කියලා කියන්නේ horizontal ruler කියන අදහසින් තමයි මේ tag එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ තියෙනවා අපිට ගුණාංග කීපයක් භාවිතා කරන්න පුළුවන්. එකක් width, තව එකක් size ආදී වශයෙන්. HR කියන උසුලනයට අදාළව width කියන ගුණාංගය මම 80ක් කියලා පළමු වර්ධාවේ දෙනවා. එතකොට සම්පූර්ණ තිරයේ පළලින් 80ක ප්‍රමාණයක තමයි මේ ඉර අඳින්නේ. ඒත් එක්කම මම මේකේ වර්ණය නිල් පාට දෙන්න කියලා දීලා තිනවා. කලින් වගේමයි color එකේ spellings COLOR අපි HTML වලදී භාවිතා කරන්නේ. ප්‍රමාණය 5යි. ඒ කියන්නේ මේකේ ඝනකම 5ක ප්‍රමාණයක්, පික්සල් 5ක ප්‍රමාණයක් ගන්න. ඒත් එක්කම තවත් ගුණාංගයක් එකතු කරලා තියෙනවා align. මේක එකෙල්ල කරන්න center. ඒ කියන්නේ අපේ තිරයේ මැදට එකෙල්ල කරන්න. අපි තවත් එකක් බැලුවොත් මේකේ කියනවා width එක 150. ඒ කියන්නේ සම්පූර්ණ තිරයේ පළලින් 150ක ප්‍රමාණයට මේක දක්වන්න. වර්ණය රතු පාට, size එක 15, align කරන්න right. මම ප්‍රතිදානයන් දැක්වුවොත් දුවේ පුතේ බලන්න පළවෙනි කේතයට අදාළ ප්‍රතිදානය නිල් පාට ඉරක් අපිට පෙන්නනවා තිරස් අතට ඝනකම 5ක ප්‍රමාණයට මේක center align වෙලා තියෙන්නේ. දෙපැත්තේ කොටස් දෙකක් ඉතුරුලා තියෙනවා. මොකද හේතුව 180ක ප්‍රමාණයක් තමයි අපි ගන්න කිව්වේ. ඊළඟ එකේ අපි කියන්නේ සම්පූර්ණ තිරේ ප්‍රමාණයෙන් 50ක් අරගන්න. වර්ණය රතු, size එක 15යි. බලන්න කලින් ඉරට වඩා මේක ඉර ඝනකමයි. ඒත් එක්කම මේක එකෙල්ල කරන්න කියනවා. align කරන්න කියන්නේ දකුණු පැත්තට. ඔන්න ඔය විදිහට තමයි අපි
තිරස් සිරක් අඳින්නේ අපේ වෙබ් පිටුවේ අපිට අවශ්‍ය විදිහට වර්ණ සහ ප්‍රමාණ අලයින් කිරීම සිදු කරලා මේ ඉර නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු වෙබ් පිටුවකට කොහොමද ඡේදයක් ඇතුළත් කරන්න කියලා. වෙබ් පිටුවකට ඡේදයක් ඇතුළත් කරන්න අපි p කියන උසුලනය භාවිතා කරනවා. p tag එක භාවිතා කරනවා. මේ p tag එක භාවිතා කිරීමේ ප්‍රධාන ලක්ෂණයක් අපි අඳුනා ගන්න ඕනේ. p tag එක යෙදුවාම ඡේදයට ඉහළින් සහ පහළින් හිස් රූලක් ප්‍රතිදානය කරනවා. p tag එකේ විශේෂ ලක්ෂණයක් තමයි අපේ ඡේදයන් අතර හිස් රූලක පරතරයක් තියෙනවා. මේ ඡේදයේ සම්බන්ධයෙන් භාවිතා කරන්න පුළුවන් ගුණාංග තියෙනවා. align කියන ගුණාංගය භාවිතා කරලා මේ ඡේදය අපිට අවශ්‍ය විදිහට align කරගන්න පුළුවන්, එකෙල්ල කරගන්න පුළුවන්. left, right, justify, center කියන අගයන් අපිට ලබා දෙන්න පුළුවන්. වමට දකුණට සහ දෙපැත්තම සමබර වෙන විදිහට justify සහ center කියන අගයන් මේකට ලබා දුන්නාම අපි බලමු. මේකේ ප්‍රතිදානය මම මෙතනට කෝඩ් එකක් අරගෙන තියෙනවා. p උසුලනේ රතු පාටින් දක්වලා තියෙන්නේ p align equals justify. ඒ කියන්නේ වම සහ දකුණ දෙපැත්තම සමානව align කරන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම ඡේදයක් type කරලා ඡේදය අවසන් වෙන තැන මම p tag එක අවසන් කිරීමට අදාළ සංකේතයෙන් අවසන් කරලා තියෙනවා. ඒතර මේ ඡේදය තුල මම දක්වපු දේ මගේ ප්‍රතිදානයේ විදිහට වෙබ් අතිරික්සුවේ දක්වනවා. ඡේදය ඒ විදිහට අවසන් වෙලා. ඊළඟට බලමු පේලි බිඳුමක්. එමත් නැත්නම් ලයින් බ්‍රේක් එකක් කොහොමද අපි යොදන්නේ කියලා. අපි ආරම්භයේදීත් කතා කරා මේක සුවිශේෂී උසුලනයක්. ආරම්භක හා අවසාන ලෙස උසුලන දෙකක් පවතින්නේ නැති BR උසුලනය. මේ BR උසුලනය මගින් අපිට පුළුවන් අපි ඡේදයක් ටයිප් කරපු තැනක වෙන්න පුළුවන්. පින්තූරයක් ඇතුළත් කරපු තැනක වෙන්න පුළුවන්. වගුවක් ඇතුළත් වෙච්ච තැනක වෙන්න පුළුවන්. ඒක ඊළඟ පේලියට යොමු කරන්න. දැන් බලන්න දුවේ පුතේ මෙතන මම ඡේදයක් විදිහට ටයිප් කරලා තියෙනවා ටෙක්ස්ට් එකක්. මේ ටෙක්ස්ට් එකේ අතරමැද HTML කියන එකට පස්සේ BR උසුලනයක් දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිදානයේදී අපි පළවෙනි පේලිය දක්වලා තියෙනවා. මේ HTML කියන එක යෙදුනට පස්සේ ඊළඟ පේලියෙන් තමයි this tag don't have කියලා ඊළඟ කොටස පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ BR උසුලනයේ යෙදිච්ච තැනින් ඊළඟ රූල වෙත යොමු වීමක් සිදු වෙලා තියෙනවා. ඒතර අපිට තවත් හිස් රූලක් තියාගෙන මේක යවන්න ඕන නම් පල්ලෙහාට මෙතෙන්ට BR උසුලන දෙකක් භාවිතා කරන්න පුළුවන්. අපිට පේලි බිඳුමක් අවශ්‍ය තැනකට යොදා ගන්න සුදුසුම උසුලනයක් තමයි BR උසුලනය කියලා කියන්නේ. ඊළඟට බලමු වෙබ් පිටුවකට පසුබිම් වර්ණයක් කොයි විදිහටද යොදන්නේ කියලා. මේ පසුබිම් වර්ණය යොදන්න ඕනේ බොඩි උසුලනයත් එක්ක. මතක ඇතිනේ අපි HTML එකේ තියෙනවා කියවනේ head සහ body කියලා කොටස් දෙකක්. ඒතර head එක ඇතුලේ මම මෙච්චර වෙලා කියලා දුන්න උසුලන වලින් භාවිතා කරේ title කියන tag එක විතරයි. ඊටු සියලුම දේවල් අපි කරන්නේ body කියන උසුලනේ ඇතුලේ. අපි වර්ණයක් දෙන්න යන්නේ body කියන උසුලනේ ගුණාංගයක් විදිහට. body කියන උසුලනේ ගුණාංගයක් විදිහට අපි දෙනවා BG color background color කියන අදහසින් BG color කියලා අපි උසුලනේ නම දෙනවා. ඒතර මේකට අදාළ අපි අගයන් දෙනකොට මේ ගුණාංගයට අදාළව අගයක් දෙන්න ඕනේනේ. අගයක් දෙනකොට අපිට පුළුවන් ඒ අගය ෂඩ්දශමක කේතයක් විදිහට. දුල පුතාලා දන්නවා වර්ණ වලට අදාළව ෂඩ්දශමක අගයන් පවතිනවා. ඒ වගේ ඒ හින්දා ඒ වගේ ෂඩ්දශමක කේතයක් විදිහට අපිට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වර්ණයේ නම අපිට යොදන්න පුළුවන්. මම පළවෙනි උදාහරණයේ විදිහට ෂඩ්දශමක කේතයක් මම දීලා තියෙනවා F අකුරු 4ක් එක්ක CC කියලා. ඊළඟ උදාහරණය දීලා තියෙනවා aqua කියලා ඒ වර්ණයට අදාළ නම. එහෙමත් නැත්නම් ඒ වර්ණයට අදාළ RGB අගයන් දෙන්න පුළුවන්. RGB කියලා කියන්නේ red, green, blue. වර්ණාදේශකයන් වල අගයන් අපිට දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට RGB වරහණක් ඇතුලේ අපි දෙනවා. ඒකට අදාළ ආදේශක අගයන්. මෙතන R වලට 255ක්, G වලට 255ක්, B වලට 0. ආදි වශයෙන් අපිට වර්ණයන් ලබා දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට අපේ වෙබ් පිටුව පුරාවටම අපි යොදන වර්ණය පසුබිම් වර්ණයක් විදිහට ඔන්න වගේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපි
පසුබිමට වර්ණයක් යෙදුවා වගේම අපිට පුළුවන් පසුබිමට ලස්සන පින්තූරයක් යොදන්න. ඒතර පින්තූරයක් අපි යොදන්නේත් බොඩි කියන උසුලනේ ගුණාංගයක් විදිහට. මේ ගුණාංගය අපි දක්වන්නේ බෑග්ග්‍රවුන්ඩ්. බෑග්ග්‍රවුන්ඩ් කියලා තමයි ගුණාංගය දක්වන්නේ. බොඩි බෑග්ග්‍රවුන්ඩ් ඉක්වල්ස් කියලා අපි යොදන පින්තූරයේ සම්පූර්ණ නම. ස්පෙලින්ග්ස් අපි මේ විදිහටම පින්තූරයේ සම්පූර්ණ නම කියන්නේ පින්තූරයේ නමත් එක්ක ඒකේ ටයිප් එක එක්ස්ටෙන්ෂන් එකත් අපි දක්වන්න ඕනේ. තවත් දුල පුතාලා අනුගමනය කරන්න ඕනේ හොඳ දෙයක් තමයි අපි වෙබ් පිටුව දැන් ගබඩා කරගන්න ඕනේ අපේ පරිගණකයේ යම්කිසි ෆෝල්ඩර් එකක් ඇතුලේ. අපි මේ වෙබ් පිටුවේ පසුබිමට ඇතුළත් කරන පින්තූරයක් වඩාත් හොඳයි ඒ ෆෝල්ඩර් එක ඇතුළටම ඇතුළත් කරගන්න එක. එහෙම නැත්නම් අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. එහෙම වෙබ් පිටුව අන්තර්ගත කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙම පින්තූරයත් අපි සේව් කරලා තියෙනවා නම් අපිට පහසුවෙන්ම බෑග්ග්‍රවුන්ඩ් ඉක්වල්ස් කියලා පින්තූරේ නම දුන්නොත් ඒක අපිට දර්ශනය කරගන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් පරිගණකය තුල අපේ පරිගණකය තුලම තියෙන වෙනත් ෆෝල්ඩර් එකක් ඇතුලේ නම් තියෙන්නේ. උදාහරණයක් විදියට C drive එකේ image කියන ෆෝල්ඩර් එකේ 1.jpg කියලා තියෙනවා. ඒ වගේ තියෙනවා නම් දුවේ පුතේ අපි background equals කියලා අර සම්පූර්ණ පාත් එකම දෙන්න ඕනේ. වෙනත් ෆෝල්ඩර් එකක තියෙනවා නම් ඒ පින්තූරයට යන පාර අපි හරියටම පාත් එක දෙන්න ඕනේ. C image 1.jpg ඒ විදිහට අපි දෙන්න සිද්ධ වෙනවා. දැන් මෙතන මම පසුබිමට පින්තූරයක් එකතු කරනවා. ඒ පින්තූරේ මගේ වෙබ් පිටුව ගබඩා කරපු HTML කෝඩ් එක මම ගබඩා කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙමයි තියෙන්නේ. ඒකේ නම flower.jpg. ඒ හින්දා මම body background equals flower.jpg කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පින්තූරේ මගේ වෙබ් පිටුව තුල පසුබිමට ඇතුළත් වෙලා දර්ශනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි බලමු දුවේ පුතේ කොහොමද වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන්නේ. පසුබිමට පින්තූරයක් ගැන තමයි අපි කලින් කතා කරේ. දැන් අපිට වෙබ් පිටුවේ යම් තැන් වලට අපිට පින්තූර ඇතුළත් කරන්න ඕනේ. මේකට අපි පාවිච්චි කරන්නේ img කියන ටැග් එක. img ටැග් එක ගැන මතක ඇති ආරම්භක හා අවසාන කියලා උසුලන දෙකක් නැති තනි උසුලනයක් මගින් හැසිරවෙන උසුලනයක් වෙනවා. මේ img උසුලනයේ තියෙනවා ගුණාංග කිහිපයක්. පළවෙනි ගුණාංගය අපි අඳුනගමු SRC. source කියන අදහසින් SRC. ඒකෙන් අපි දක්වන්නේ පින්තූරයේ මූලාශ්‍රය. මූලාශ්‍රය කියලා කියන්නේ දුවේ පුතේ පින්තූරයේ නම. පින්තූරයේ නම ප්‍රධාන වශයෙන්ම ගන්න පුළුවන් අර මම කලිනුත් කිව්වා වගේම වෙබ් පිටුව අන්තර්ගත කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙම මේ පින්තූරයත් ඇතුළත් කරලා තියෙනවා නම් source කියන ගුණාංගයට අදාළව මූලාශ්‍රයේ විදිහට පින්තූරයේ නම විතරක් දුන්නා නම් ඇති. හැබැයි අපි වෙනත් ෆෝල්ඩර් එකක නම් මේක ගබඩා කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න අර කලින් කිව්වා වගේම ඒ ෆෝල්ඩර් එකට මෙතන ඉඳන් යන්න ඕන පාත් එක අපි කියන්න ඕන. මේක ගබඩා කරලා තියෙන C drive එකේ image වල මෙන්න මේ විදිහට. ඉතින් මෙතන මේ මම ගන්න උදාහරණයට ගන්න පින්තූරේ මගේ වෙබ් පිටුව ගබඩා කරලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළෙමයි තියෙන්නේ. ඒ හින්දා මම bob.jpg කියලා දීලා තියෙනවා. ඊට පස්සේ පින්තූරයේ දිග සහ පළල පිළිවෙලින් මම width සහ height යටතේ පික්සල් වලින් අගයන් දීලා තියෙනවා. width එක 200ක් සහ height එක 200ක් ආදී වශයෙන්. ඊට පස්සේ මේක මම align කරන්න කියනවා මගේ පිටුවේ align කරන්න කියනවා දකුණු පැත්තට වෙන්න. සහ මේ පින්තූරයට border එකක් යොදන්න කියනවා ඝනකම 3කින් යුක්ත වෙන. එතකොට මගේ වෙබ් අතිරික්සුවේ දැක්වෙනවා පින්තූරයක් මේ bob.jpg කියන පින්තූරය ප්‍රමාණය width එක 200ක් සහ height එක 200ක් align වෙලා තියෙනවා දකුණු පැත්තට border එකක් වැටලා තියෙනවා ප්‍රමාණය 3. අපිට මේ ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳට මතක තියාගන්න එකම ෆෝල්ඩර් එකේ ඇතුලේ මේ පින්තූරය සහ අපේ වෙබ් පිටුව ගබඩා කරලා නැත්නම් ඒකට ගබඩා කරලා තියෙන ස්ථානයට යන්න පාර අපි දක්වන්න ඕනේ source කියන එක යටතේ. උදාහරණයක් විදිහට C drive එකේ image වල bob.jpg ආදී වශයෙන් අපි
ගබඩා කරලා තියෙන ස්ථානය දක්වන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ පින්තූරය උතන දර්ශනය වෙන්නේ නැහැ අපිට. යම්කිසි හේතුවක් හින්දා අපිට වෙබ් අතිරික්සුව මගින් අපි ඇතුළත් කරපු පින්තූරය දර්ශනය කරගන්න බැරි වුණොත් වෙබ් අතිරික්සුව හරහා වෙබ් අඩවිය බලන කෙනාට එතන හිස් කොටුවක් තමයි පේන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ පුද්ගලයා අපහසුතාවයටපත් නොවෙන්න අපිට පුළුවන් මේ පින්තූරය හදිසියෙ හරි දර්ශනය වෙන්නේ නැති වුණොත් එතන තියෙන්නේ මොකක්ද කියන එක හරි මේ වෙබ් සයිට් එක පාවිච්චි කරන කෙනාට දන්වන්න. ඒ සඳහා අපිට ඇතුළත් කරන්න පුළුවන් IMG උසුලනේ අපි යොදනකොට ALT කියලා ගුණාංගයක්. alternate කියන අදහසින් අපි ALT කියන ගුණාංගය භාවිතා කරනවා. ALT කියන ගුණාංගයට අදාළව අපි අගයක් ලබා දෙනවා. ඒ අගය යම් හේතුවක් මත පින්තූරයේ දර්ශනය නොවුනොත් පින්තූරය වෙනුවට වෙබ් අතිරික්සුව මගින් දක්වනවා. ඊට මම කලින් ඇතුළත් කරපු පින්තූරයේ යම් හේතුවක් මත දර්ශනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? කොටුව ඇතුලේ this is Bob කියලා මෙතන ඉන්නේ Bob කියලා Bobගේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ කියන එක දැන් අපේ වෙබ්සයිට් එක බලන කෙනා දන්නවා. අපිට ඒ විදිහට ALT කියන ගුණාංගය භාවිතා කරලා යම්කිසි පාඩයක් දර්ශනය කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔය විදිහට ඇයි අපිට බැරි වෙන්නේ වෙබ් අතිරික්සුව මගින් සමහර වෙලාවට පින්තූරයක් දර්ශනය කරවන්න. ඒකට හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි පින්තූරය සඳහා නිවැරදි මූලාශ්‍රය ලබා දීලා නැහැ. අපි ඉමේජ් එකේ සෝස් එක දෙනවනේ SRC කියලා. ඒ සෝස් එක සඳහා පින්තූරයට නම යොදනකොට නම යෙදීම වැරදි වෙලා තියෙන්න පුළුවන්. නිවැරදිව නම යොදලා නැති වෙන්න පුළුවන්. ඒත් එක්කම ඒක තියෙන වෙන ෆෝල්ඩර් එකක වෙන්න පුළුවන්. ඒ හින්දාත් මේකේ නිවැරදි මූලාශ්‍රය ලැබිලා නැති වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි වෙබ් අතිරික්සුව මේ පින්තූරයේ ටයිප් එක දර්ශනය කරන්න සහාය වෙන්නේ නැහැ. කියන්නේ පින්තූර තියනවානේ එක එක જાතියේ ෆෝමැට්ස් වලින්. ඉතින් අපි භාවිතා කරන වෙබ් අතිරික්සුව මේ අපි යොදලා තියෙන පින්තූරයේ ටයිප් එකට සපෝට් නොවී තියෙන්න පුළුවන්. ඒත් එක්කම පින්තූරය විනාශ වෙලා. අපි හිතනවා මේ පින්තූරයේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා කියලා. හැබැයි පින්තූරය නෑ. පින්තූරය එතනින් විනාශ වෙලා. පින්තූරයේ නම ඇතුළත් කරනකොට ස්පෙලිංස් වැරදිලා තියෙන්න පුළුවන්. ටයිප් එක ආදි වශයෙන් වැරදිලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා තමයි වෙබ් අතිරික්සුව මගින් අපිට මේ පින්තූරය දර්ශනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අපේ HTML පාඩමේ තියෙන තවත් වැදගත් කොටසක් HTML ලයිස්තු. ලිස්ට් කියන්නේ මොනවද කියලා. HTML ලයිස්තු අපි ආකාර 3කින් අඳුන ගන්නවා. පටිපාටිගත ලයිස්තු. ඒ කියන්නේ අනුපිළිවෙලට සකසන ලද ලයිස්තු. අපි ordered list කියලා හඳුන්වනවා. දෙවැනි ආකාරය තමයි පටිපාටිගත නොවන ලයිස්තු. අනුපිළිවෙලට සකසා නොමැති ලයිස්තු. unordered list. ඊළඟ එක තමයි විස්තරාත්මක ලයිස්තු. අපි ඒකම හඳුන්වනවා තව විදිහකට විග්‍රහ කිරීමේ ලයිස්තු. එහෙම නැත්නම් definition list කියලා කියනවා. તો ඔය විදිහට ආකාර 3ක් අපිට අඳුන ගන්න පුළුවන් HTML වල ලයිස්තු. ඉතින් මේ ලයිස්තු ආකාර 3 අපි බලමු කොයි විදිහටද HTML වලින් නිර්මාණය කරගන්නේ කියලා. අපි බලමු මුල්ම ලයිස්තු ආකාරය පටිපාටිගත ලයිස්තු. එහෙම නැත්නම් අනුපිළිවෙලට සකසන ලද ලයිස්තු. ඒ කියන්නේ අපි වෙබ් පිටුවට ඇතුළත් කරන ලයිස්තුව සඳහා අණු අංක යෙදීමක් මෙතනදී සිද්ධ වෙනවා. අණු අංක යොදා දීමේදී අපි 1 2 3 4 විදිහට කැපිටල් ABCD විදිහට සිම්පල් අක්ෂර වලින් ABCD විදිහට ඒත් එක්කම රෝම ඉලක්කම් වලින් කැපිටල් සහ සිම්පල් අක්ෂර භාවිතා කරලා රෝම ඉලක්කම් යොදලා අපිට මේ අණු අංක යොදා දෙන්න පුළුවන්. අපි පටිපාටිගත ලයිස්තු එහෙමත් නැත්නම් ordered list නිර්මාණය කරනකොට ordered list කියන අදහසින් මේ සඳහා භාවිතා කරන උසුලනය තමයි OL. OL කියන ටැග් එක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ OL කියන ටැග් එක පාවිච්චි කරලා අපිට පටිපාටිගත ලයිස්තුවක් නිර්මාණය කරන්න පුළුවන්. මේ උසුලනයට අදාළ ගුණාංගයන් කීපයක්ම තියෙනවා. ටයිප් කියන ගුණාංගය භාවිතා කරලා අර කලින් කිව්වා වගේ
අපි භාවිතා කරන්නේ 1 2 3 4ද ABCD ද රෝම ඉලක්කන්ද කියන එක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම මේකේ තවත් ගුණාංගයක් තියෙනවා start කියලා. අපිට අපේ ලයිස්තුව ආරම්භ කරන්න ඕනේ අතර මැද අගයකින් නම් අපි හිතමු 5න් කියලා. එහෙනම් අපි start කියන ගුණාංගයට සඳහා අපි අගය ලබා දෙනවා 5. ලයිස්තුව ආරම්භ වෙන්න ඕන අගය අපි start කියන ගුණාංගය හරහා ලබා දීම සිද්ධ කරන්න පුළුවන්. මෙතන උදාහරණ 3ක් තියෙනවා දුවේ පුතේ බලන්න. පළවෙනි උදාහරණයේදී OL උසුලනය මගින් අපි ආරම්භ කරලා තියෙනවා. OL උසුලනය තුල අපි අන්තර්ගත කරලා තියෙනවා තවත් උසුලනයන් LI කියලා. list item කියන අදහසින් අපි LI කියන උසුලනය හඳුන්වලා දෙනවා. ඒතර OL උසුලනයේ ආරම්භය සහ අවසානය අතරමැද අපිට මේ ලයිස්තුවේ අන්තර්ගත කරන්න ඕනේ items මොනවාද කියන එක LI උසුලනය මගින් දක්වන්න පුළුවන්. items අපි 3ක් දක්වලා තියෙනවා car, bus, van කියලා. ඒතර car කියන එක මැදි වෙනවා අපිට LI ආරම්භක උසුලනයෙන් සහ LI අවසන් උසුලනයෙන්. බස් කියන එක සහ van කියන එකත් ඒ විදිහට. ඒතර මේකේ අපි ප්‍රතිදානය කොයි විදිහටද දෙන්නේ කියලා බැලුවොත් අපි ටයිප් එකක් මොකක්ද කියලා හඳුන්ලා දීලා නැති හින්දා මේකේ පෙරනිමි ආකාරය නැත්නම් ඩිෆෝල්ට් ටයිප් එක විදිහට 1 2 3 කියන එක තමයි ලබා දෙන්නේ. ඉතින් දුවේ පුතේ OL එකේ ඩිෆෝල්ට් ටයිප් එක 1 2 3 කියන එක වෙනවා. ඊට අමතරව අපිට ටයිප් එක හඳුන්ලා දෙන්න පුළුවන් දෙවෙනි උදාහරණය වගේ බලන්න OL type P equals A. කලින් වගේම ලයිස්තුව ඇතුලේ අයිටමයන් 3ක් දක්වලා තියෙනවා. එතකොට අපේ ප්‍රතිදානය A B C කියලා කැපිටල් අක්ෂර වලින් අංක වෙලා තියෙනවා. තුන්වෙනි උදාහරණය බලන්න OL type එක දීලා තියෙනවා රෝම ඉලක්කම් වලින් කැපිටල් I. තවත් ගුණාංගයක් එකතු කරා start ගුණාංගය start equals 5. ඒ කියන්නේ රෝම ඉලක්කම් වලින් මේක ලියන්න මේ අනුපිළිවෙලට සකසපු ලයිස්තුව ආරම්භ කරන්න 5. ඉතින් රෝම ඉලක්කම් 5 ලියන්නේ අපි B අකුරෙන්. ඒතර 5 6 7 කියන දේවල් රෝම ඉලක්කම් මගින් අපි දක්වලා තියෙනවා list item ටික පල්ලෙහාන් දැක්වෙන විදිහට. මම හිතනවා දුල පුතාලාට ordered list එකක් නිර්මාණය කරගන්න හැටි පැහැදිලියි කියලා. ඒත් එක්ක මතක් කරන්න මම මේ ලියන්නේ කේත කොටසක් විතරයි. දුල පුතාලා ප්‍රායෝගිකව මේක අත්හදා බලනකොට HTML මූලික සැකිල්ල තුරට අන්තර්ගත කරගන්න. ඒත් එක්කම බොඩි කොටසේ තමයි අපි මේ ලයිස්තු වගු පින්තූර මේ සියල්ලම ඇතුළත් කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට බලමු පටිපාටිගත නොවන ලයිස්තු. ඒ කියන්නේ අනුපිළිවෙලට සකසලා නැති ලයිස්තු. මේ වගේ ලයිස්තු ඇතුළත් කරනකොට අපි අංකයක් යොදන්නේ නැහැ. ඒ වෙනුවට යොදන්නේ ඉදිරියෙන් සංකේතයක්. බුලට් එකක් තමයි යෙදෙන්නේ. මේ වගේ බුලට්ස් අපි භාවිතා කරනකොට මෙතන අපිට HTML විසින් හඳුන්ලා දීලා තියෙන සංකේතාකාර 3ක් තියෙනවා. එකක් තමයි රවුමක් තියෙනවා පාට කරපු අඳුරු කරන ලද රවුමක් තියෙනවා. අඳුරු කරපු නැති රවුමක් තියෙනවා. ඒත් එක්කම අඳුරු කරපු කොටු සලකුණක් තියෙනවා. මේ අඳුරු කරපු රවුම අපි හඳුන්වනවා ඩිස්ක් කියලා. අඳුරු කරපු නැති වෘත්තය අපි සර්කල් කියලා හඳුන්වනවා. අඳුරු කරපු කොටුව අපි ස්ක්වෙයාර් කියලා හඳුන්වනවා. ඉතින් මේ පටිපාටිගත නොවන ලයිස්තු එහෙම නැත්නම් unordered list අපි UL කියන උසුලනය භාවිතා කරලා තමයි නිර්මාණය කරන්නේ. මේ උසුලනයේ ගුණාංගයක් විදිහට අපිට type කියන එක භාවිතා කරන්න පුළුවන්. type කියන ගුණාංගයට අදාළව අගයන් විදිහට disk, circle, square කියන දේවල් අපිට ලබා දෙන්න පුළුවන්. ඩිස්ක් නම් ඒකට අනුව පාට කරපු වෘත්තය, සර්කල් නම් ඒකට අදාළව පාට කරපු නැති වෘත්තය සහ ස්ක්වයර් නම් ඒකට අදාළව පාට කරපු කොටුව කියන සංකේතයන් ප්‍රතිදානයේදී නිරූපණය වෙනවා. අපි ටයිප් සඳහා කිසිම අගයක් පැවරුවේ නැති වුණොත්, ටයිප් කියන ගුණාංගය භාවිතා කරේ නැති වුණොත් ඒකට අදාළ පෙරනිමි සංකේතය වෙන්නේ ඩිෆෝල්ට් එක වෙන්නේ ඩිස්ක් එකට අදාළ සලකුණ වෙනවා. අපි ඒකටත් බලමු උදාහරණයක් ඇසුරෙන් කොයි විදිහටද OL එකක් කොයි විදිහටද UL එකක් නිර්මාණය වෙන්නේ කියලා. මෙතනත් උදාහරණ 3ක් මම අරගෙන තියෙනවා. පළවෙනි උදාහරණය බැලුවොත් unordered list එකක් අපි define කරලා තියෙනවා UL කියන උසුලනේ භාවිතා කරලා. ඒක ඇතුලේ අයිටමයන් 3ක් ලයිස්තු ගත කරලා තියෙනවා. එතකොට
මෙතන අපි ඩිෆෝල්ට් එක මොකක් අපි ටයිප් එක කියලා නැති හින්දා ඩිෆෝල්ට් එක තමයි දක්වන්නේ. ඒ කියන්නේ ඩිස්ක් කියන ටයිප් එකෙන් අපිට ප්‍රතිදානය ලබා ගන්න පුළුවන්. දෙවැනි එකේදී ටයිප් කියන ගුණාංගයේ යටතේ සර්කල් කියන එක අපි දීලා තියෙනවා. එහෙනම් අපිට සර්කල් වලින් තමයි ප්‍රතිදානය එන්නේ. තුන්වෙනි ආකාරයේ විදිහට ටයිප් එක සඳහා ටයිප් කියන ගුණාංගය සඳහා ස්ක්වයර් කියන අගය අපි දීලා තියෙනවා. එහෙනම් අපේ ලයිස්තුව ස්ක්වයර් විදිහට තමයි අපිට බුලට්ස් යදලා ලැබෙන්නේ. දිදුවේ පුතේ මේකත් හොඳට මතක තියාගන්න. බොඩි කියන උසුලනය තුල තමයි මේ දේවල් අන්තර්ගත වෙන්නේ. ආරම්භක UL එක ඇතුලේ අපි UL එක ආරම්භ කරාට පස්සේ ලිස්ට් අයිටම් ටික දීලා අවසානයේ අපි UL ටැග් එක වහන්නත් අමතක කරන්න එපා. අපේ තුන්වෙනි ලයිස්තු ආකාරය තමයි විස්තරාත්මක එහෙමත් නැත්නම් විග්‍රහ කිරීමේ ලයිස්තු. අපි ඩෙෆිනිෂන් ලිස්ට් කියලා කියනවා. මේ ලයිස්තු නිර්මාණය කරගන්න අපි උසුලන තුනක් භාවිතා කරනවා. මේ ලයිස්තුව විග්‍රහ කිරීමේ ලයිස්තුවක් කියලා හඟවන්න DL කියන උසුලනය මේ ලයිස්තුව ආරම්භයේදීම දක්වනවා. ඊට පස්සේ මේ විග්‍රහ කිරීමේ ලයිස්තුවක් කොටස් දෙකකින් සමන්විත වෙනවා. මාතෘකාවක් සහ ඒකට අදාළ විස්තරයකින්. මේකට අදාළ මාතෘකාව definition title කියන අදහසින් අපි DT කියලා උසුලනය කියනොත් විස්තරය definition data කියන එක අදහසින් DD කියන උසුලනය තුලත් දක්වනවා. ඉතින් කාණ්ඩ වශයෙන් තමයි මේක යෙදෙන්නේ. DL කියන උසුලනයෙන් අපි විග්‍රහ කිරීමේ ලයිස්තුව දක්වුවට පස්සේ DT එකක් යොදලා මාතෘකාව දක්වනවා. එයාට අදාළ විස්තරය DD යටතේ දක්වනවා. නැවතත් තවත් item එකක් ඕන නම් ආපහු DT එකක්. definition title එකක් යොදලා මාතෘකාව දීලා ඊට පස්සේ ඒකට අදාළ විස්තරය definition data DD එකක් යොදා ගන්නවා. ඉතින් මේකේ ප්‍රතිදානය අපිට මෙන්න මේ විදිහට තමයි දක්වන්නේ. මම මෙතන definition title එක RAM කියලා අරන් තියෙනවා. ඉතින් RAM කියන පදේ යොදලා definition data එක දක්වන්නේ පල්ලෙහා රූලේ. මම මෙතන පොඩි වාක්‍යයක් දීලා තියෙන්නේ. මෙතන ඡේදයක් වුණත් අපිට අතුලත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉවරුණාට පස්සේ ඊළඟ definition title එක අර RAM කියපු එකට සමාන්තරව පල්ලෙහාන් ROM කියලා අරගෙන තියෙනවා සහ ඒකට අදාළ විස්තරය ඊට පල්ලෙහා රූලෙන් තමයි දැක්වීම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි ලයිස්තු ආකාර 3ක් HTML වලට අදාළව සාකච්ඡා කරා. ඊළඟට අපි බලමු HTML වල අපි භාවිතා කරන තවත් වැදගත්ම දෙයක් තමයි වගු. එමත් නැත්නම් tables. වගුවක් කියලා කියන්නේ දුවේ පුතේ පේලි හා තීරු වලින් සමන්විත වෙන දෙයක්. ඉතින් වගු නිර්මාණය කරගන්න අපි HTML වලදී පාවිච්චි කරන ටැග් එකක් table ටැග් එක. table කියන උසුලනය තමයි භාවිතා කරන්නේ. මේ table කියන උසුලනය තුල අපි පේලි වශයෙන් වගුව ගොඩනගාගෙන යාම සිද්ධ වෙනවා. ඒත් එක්කම table කියන උසුලනය තුල අපි අන්තර්ගත කරන තවත් උසුලනයක් අපේ අවශ්‍යතාවය මත caption කියන උසුලනය. අපේ වගුවට යම්කිසි මාතෘකාවක් දෙන්න ඕන නම් අපි ඒක caption කියන උසුලනය තුල ලබා දීම සිද්ධ කරනවා. මේ caption එක අපිට අවශ්‍ය තැනට ස්ථානගත කරගන්න පුළුවන් වගුවේ ඉහළ හෝ පහළින්. ඒ සඳහා caption කියන උසුලනයට අදාළව align කියන ගුණාංගය භාවිතා කරනවා. අපි ඒකට අදාළ අගය top කියලා දුන්නොත් වගුවට ඉහළින්, ඒත් එක්කම අගය bottom කියලා දුන්නොත් වගුවට පහළින් එක එල්ල කිරීම සිද්ධ කරනවා. එතකොට අපි බලමු දුවේ පුතේ කොහොමද වගුවක් සඳහා අපේ table උසුලනය සඳහා ඇතුළත් කරන්න පුළුවන් වෙනත් ගුණාංගයන් මොනවාද කියන එක. වගුවක් සඳහා අනිවාර්යයෙන්ම border එකක් යොදන්න ඕනේ. border එකක් යෙදුවේ නැති වුණොත් වගුවේ දත්ත විතරක් දැක්වෙනවා, කිසිදු මායිමක් සටහන් වෙන්නේ නැතුව. එහෙනම් අනිවාර්යෙන් border එක දෙන්න ඕනේ. border ගුණාංගය සඳහා අපිට සංඛ්‍යාත්මක අගයක් ලබා දෙන්න පුළුවන්. අපි border එකේ ප්‍රමාණය සඳහා 1 2 වගේ අගයක් දැම්මොත් ඉතාමත් සිහින් border එකක් ලැබෙනවා. ඊට වඩා විශාල අගයක් අපි දුන්නොත් 5 6 ආදි වශයෙන් අපි විශාල අගයක් දුන්නොත් එහෙම ඝනකම් border එකක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපේ වගුව සඳහා පසුබිම් වර්ණයක් යොදන්න අපිට අවශ්‍යයි නම් අපි BG color කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන් එකට. පසුබිම් වර්ණය සඳහා අපි යොදා ගන්නවා BG color කියන ගුණාංගය. අපිට ඒකට අදාළ වර්ණය ලබා දෙනකොට
ශබ්දශමක අංකණයෙන් ඒක ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වර්ණයේ නම යොදලා අපිට ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් RGB කේතය අපිට ලබා දෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම වගුවේ පළල දැක්වීම සඳහා අපිට width කියන ගුණාංගය භාවිතා කරන්න පුළුවන්. මේකට අපිට අගය පික්සල් වලින් ලබා දෙන්න පුළුවන්. අපි සංඛ්‍යාත්මක අගයක් ලබා දුන්නාම ඒ ප්‍රමාණයට අදාළ පික්සල් ප්‍රමාණයක් අපේ වගුවේ පළල සඳහා ලැබෙනවා. ඊළඟට බලමු සෙල් පැඩින් කියන්නේ මොකක්ද කියලා. සෙල් පැඩින් කියලා කියන්නේ දුවේ පුතේ වගුවේ තියෙන අපි කුඩා කොටු වලට අපි කියනවා කෝෂයක් කියලා. සෙල් එකක් කියලා. ඒ කෝෂයේ ධාරයක ඉඳලා වගුවේ ඒ කෝෂය ඇතුලේ ඇතුළත් කරලා තියෙන දත්තයට තියෙන දුර ප්‍රමාණය. ඉහළ මායිමේ සිට දත්තයට ඇති දුර ප්‍රමාණය පික්සල් කීයක්ද? පහළ මායිමේ ඉඳන් දත්තයට ඇති දුර පික්සල් කීයක්ද කියන එක තමයි මේ සෙල් පැඩින් කියන එකෙන් දක්වන්නේ. ඒත් එක්කම සෙල් ස්පේසිං කියලා කියන්නේ වගුවේ කෝෂ ගණනාවක් තියෙනවා. මේ එක කෝෂයක ඉඳන් එයාගේ ළඟම තියෙන අනික් කෝෂයට තියෙන දුර ප්‍රමාණය පික්සල් කීයක්ද කියන එක අපි සෙල් ස්පේසිං වලින් දක්වනවා. මේ උදාහරණ බලමු. ටේබල් කියන ටැග් එකට අදාළව අපිට ඇතුළත් කරන්න පුළුවන් ගුණාංග මෙතන දක්වලා තියෙනවා. border equals 2 කියලා අපි අගය දෙකක් දීලා තියෙනවා. bg color aqua width 250යි cell padding 10යි cell spacing 5යි. ඔන්න ඔය විදිහට අපිට වගුවකට අදාළව ගුණාංගයන් දක්වන්න පුළුවන්. ඒත් එක්කම දුවේ පුතේ වගුවක් නිර්මාණය කරනකොට අපි අනිවාර්යයෙන්ම මේ වගුව පේලියෙන් පේලියට තමයි නිර්මාණය කරන්න ඕනේ. කියන්නේ වගුවක් පේලි ගණනාවකින් සමන්විත වෙනවා. අපි ඉස්සෙල්ලම පළවෙනි පේලියට අදාළ කේතය ගොඩනගලා ඊට පස්සේ දෙවෙනි පේලියට අදාළ කේතය ගොඩනගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි පේලියට ආදී වශයෙන් තමයි අපේ වගුව ගොඩනගාගෙන යන්න ඕනේ. ඉතින් එතකොට පේලියෙන් පේලියට මෙහෙම නිර්මාණය කරන්න පේලිය දැක්වීම සඳහා අපි TR ටේබල් රෝ කියන අදහසින් TR කියන උසුලනය භාවිතා කරනවා. එතකොට මේ TR උසුලනය ඇතුලේ ආරම්භක සහ අවසාන TR යුගලයක් ඇතුලේ අපි ඒ රෝ එකට අදාළ නිර්මාණ කටයුතු සිදු කරන්න ඕනේ. එහෙම නිර්මාණ කටයුතු කරනකොට අපිට ඒ වගුවේ ඉහළම පේලිය නම් අපි සාමාන්‍යයෙන් ඉහළම පේලිය තමයි ශේෂ්ත්‍ර නාමය. එහෙම නැත්නම් ඒ වගුවේ එක් එක් ශේෂ්ත්‍රයට අදාළව හඳුන්වා දීමට භාවිතා කරන නම ශීර්ෂකයක් විදිහට දක්වන්නේ. අපිට එහෙම ශීර්ෂකයක් විදිහට වෙනස්ව දක්වන්න ඕන නම් තද කළු පහටි එහෙම නැත්නම් බෝල්ඩ් කරලා දක්වන්න ඕන නම් අපි එතෙන්ට භාවිතා කරනවා TH table heading කියන අදහසින් අපි TH උසුලනය භාවිතා කරනවා. TH උසුලන යුගලයකට ඒ කියන්නේ ආරම්භක හා අවසාන TH උසුලන යුගලයකට මැදි කරලා අපි යම්කිසි ටෙක්ස්ට් එකක් දුන්නොත් ඒ ශේෂ්ත්‍ර නාමය අපි බෝල්ඩ් වෙලා තමයි අපේ වගුව තුල දිස් වෙන්නේ. ඒත් එක්කම අපිට එහෙම බෝල්ඩ් කරන්න අවශ්‍ය නැතුව සාමාන්‍ය විදිහට දත්ත දක්වන්න අවශ්‍යයි නම් අපි table data කියන අදහසින් TD කියන උසුලනය භාවිතා කරනවා. ඉතින් මේ විදිහට වගුවට අදාළ පේලි නිර්මාණය කරගන්නේ කොයි විදිහටද කියලා අපි උදාහරණයක් මගින් බලමු. දුල පුතාලත් මේක මාත් එක්කම ප්‍රායෝගිකව අත්හදා බැලුවා නම් දුල පුතාලට මේ පාඩම තේරුම් ගන්න ගොඩාක් පහසු වෙයි. බලන්න මෙතන තියෙනවා වගුවක් සහ දකුණු පැත්තෙන් දුල පුතාලට පේන්න තියෙනවා වගුවක් සහ වම් පැත්තෙන් තියෙනවා මේ වගුව නිර්මාණය කිරීම සඳහා යොදාගත්ත HTML කේතයේ කොටස. ටේබල් ටැග් එකෙන් තමයි ආරම්භ වෙන්න ඕනේ. ඉතින් ටේබල් ටැග් එක යොදන්නේ අපේ HTML කේතයේ body කොටස තුල. මම කලින් ගත්ත විදිහටම border එකේ අගය 2යි, background color එක BG color යටතේ aqua, width එක 250යි. width එක 250යි කියලා කියන්නේ මේ වගුවේ පළල. pixel 250ක් අරන් තියෙනවා. cell padding 10යි. cell padding 10ක් වුණාම බලන්න දුවේ පුතේ මෙතන name කියන දීලා තියෙන දත්තයේ ඉඳන් එයාගේ ඉහළින් තියෙන මායිම දක්වා පික්සල් 10ක ප්‍රමාණයක් ඒ හා සමාන ප්‍රමාණයක් ඊට පහළිනුත් දැක්වෙනවා. අනෙක් දත්තවලත් ඒ වගේ ක්ලාස් කියන එකෙත් ඉහළින් සහ පහළින් සමාන ලෙස පික්සල් 10ක ඉඩ සමන් කුමාර කමල් ආදී හැම එකේම සමාන විදිහට මේ දත්තය මැදි කරලා ඒ කෝෂය තුල දක්වලා තියෙනවා. සෙල් ස්පේසිං කියලා කියන්නේ එතකොට සෙල් ස්පේසිං වල අගය 5ක් කියලා දීලා තියෙනවා.
ඒතර මේ වගුව ඇතුලේ සෙල්ස් 6ක් තියෙනවා. කෝෂ 6ක් තියෙනවා. ඒ කෝෂ අතර පරතරය පොඩි ગેප් එකක් තියෙනවානේ. ඒ පරතරය පික්සල් 5ක ප්‍රමාණයක්. ඉතින් දුල පුතාලා මේකේ ප්‍රායෝගික ක්‍රියාකාරකම කරනකොට ඔය අගයන් වෙනස් කරලා බලන්න. වෙනස් කරලා බලනකොට දුල පුතාලට ඔක අත්හදා බලන්න පුළුවන් කොයි විදිහටද මේ අගයන් වෙනස් වෙනකොට වගුවේ ප්‍රතිදානය අපිට වෙනස් වෙලා දැක ගන්න පුළුවන් කියලා. ඊළඟට දුව පුතේ වගුවක් සඳහා අපි යොදා ගන්න තවත් උසුලනයක් තියෙනවා වගුවේ මාතෘකාව දැක්වීම සඳහා. වගුවට අපිට ඉහළින් හෝ පහළින් මාතෘකාවක් යොදා ගන්න අවශ්‍යයි නම් මේ වගුව මොකක්ද කියලා දක්වන්න අවශ්‍යයි නම් අපි ඒකට කැප්ෂන් කියන ටැග් එක පාවිච්චි කරනවා. කැප්ෂන් ටැග් එක යොදා ගන්න වගුවේ ඉහළින් නම් අපිට ඒකට කිසිම ගුණාංගයක් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පහළින් යොදා ගන්න ඕනේ නම් අපි align equals bottom කියලා දක්වන්න ඕන කියලා මම කලින් කිව්වා. අපිට align equal top කියලා දැම්මොත් ඒක ඉහළින් දක්වනවා. එහෙම නොදැම්මා කියලත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේකේ default එක ඉහළින් මැදි කරලා දැක්වීම සිදු වෙනවා. ඉතින් name list කියලා මේ වගුවේ මාතෘකාව caption tag එක ඇතුලේ තියෙන එක ප්‍රතිදානයේදී වගුවේ ඉහළින් දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි පේලියෙන් පේලිය නිර්මාණය කරන්නේ. පේලියෙන් පේලිය නිර්මාණය කරනකොට මුලින්ම බලන්න මම tr ආරම්භක tr සහ අවසාන tr යුගලයක් කොළ පාටින් මාක් කරලා තියෙනවා. ඒතර ඒ පළවෙනි පේලිය හදන්න අපිට අවශ්‍ය වෙච්ච කේතය. tr මගින් අපි පළවෙනි පේලිය දැක්වුවා. ඒතර මෙතන තියෙන ටෙක්ස්ට් දෙකම බෝල්ඩ් වෙලා තියෙන්නේ. එහෙනම් ඒවා th වෙන්න ඕනේ. th කියන යුගලයට මැදි කරලා name කියන ටෙක්ස්ට් එක දීලා තියෙනවා. th එක වැහුවට පස්සේ ඊළඟ ආරම්භක සහ අවසාන th යුගලයට මැදි කරලා class කියන ටෙක්ස්ට් එක දීලා තියෙනවා. ඒතර පළවෙනි පේලිය අපිට ඒ වගේ ටෙක්ස්ට් දෙකක් විතරයි මෙතන දෙන්න ඕනලා තියෙන්නේ. ඒ හින්දා පළවෙනි පේලිය වැඩ ඉවර හින්දා tr උසුලනය අපි එතනින් අවසන් කරනවා. ඊළඟ පේලිය නිර්මාණය කරන්න අපි නැවතත් tr එකක් ඕපන් කරන්න ඕනේ. ඒක ඇතුලේ අපි දත්ත ලබා දෙනකොට ඒවා බෝල්ඩ් වෙලා නෙමෙයි තියෙන්නේ සාමාන්‍ය ටෙක්ස්ට් එකකින් තියෙන්නේ. දැන් අපි th එකක් දුන්නාම දුල පුතාලා දැක්ක බෝල්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම වගුවේ කෝෂය තුල සෙන්ටර් ලයින් වෙලා තියෙනවා. හැබැයි td එකක් දෙනකොට ඒක left align වෙලා එන්නේ සහ බෝල්ඩ් වෙලා නැහැ. එතකොට අපි දම් පාටින් දීලා තියෙන දෙවනි පේලියට අදාළ කේතය tr එකෙන් පස්සේ table data td එකක් දුන්න සමන් කුමාර ඒ td එක වැහුවට පස්සේ අපි ඊළඟ td එකක් දෙනවා. ඒ td යුගලයට මැදි කරලා අපි 12 කියන සංඛ්‍යාව දුන්නා. ඒතර ඒ පේලියෙත් වැඩ අවසන් කරන්න අපි tr උසුලනය අවසන් කරනවා. තුන්වෙනියට අපි තුන්වෙනි පේලිය හදන්න යන්නේ tr එකක් අපි ඇරියා. ඊට පස්සේ td යුගලයකට මැදි කරලා කමල් කියන ටෙක්ස්ට් එක දුන්නා. ඊළඟ ආරම්භක හා අවසාන td යුගලයට මැදි කරලා 12 කියන අගය දුන්නා. ඒතර එතනින් තුන්වෙනි පේලියෙත් වැඩ ඉවර හින්දා අපි tr උසුලනය අවසන් කරනවා. එතකොට අපි අන්තිමට මෙතෙන්ට ගියාට පස්සේ අපි වගුව නිර්මාණය කරගෙන ඉවරයි. එහෙනම් දුල පුතාලා මතක ඇතුව අපේ ටේබල් ටැග් එක අවසන් කරන්න ඕනේ. එහෙනම් අන්තිමට අපි අවසන් කිරීමේ ටේබල් ටැග් එක යොදනවා. එතකොට අපේ වගුවේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. අපිට මෙන්න මේ වගේ වගුද්දුවේ පුතේ ලැබෙනවා ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් කරනකොට නිර්මාණය කරන්න. වගුවේ එකිනෙකට අසමාන ලෙස කෝෂ පවතිනකොට කොයි විදිහටද මේ වගුව නිර්මාණය කරන්නේ? ඒ කියන්නේ දැන් කලින් මම ගත්ත උදාහරණයේදී සියලුම කෝෂ ප්‍රමාණයෙන් එක හා සමානයි. හැබැයි මෙතන තියෙන උදාහරණයේදී මම වගුවේ ඉහළ ශීර්ෂක කොටස විතරයි අරගෙන තියෙන්නේ. පල්ලෙහා දත්ත කොටස ලබා දීලා නැහැ දුල පුතාලට. එතනදී බලන්න තිරස් හා සිරස් විදිහට වගුවේ තියෙන කෝෂයන් එකිනෙක සම්බන්ධ වෙලා. අන්න ඒ වගේ වෙලාවකදී අපි මේ සම්බන්ධතාවය අඳුනාගෙන ඒ සඳහා වෙනම වගුව නිර්මාණය කරනකොට යොදා ගන්න පුළුවන් ගුණාංගයන් දෙකක් හඳුන්වලා දෙන්න තමයි මම යන්නේ. එකක් රෝ ස්පෑන්, අනික එක කොල් ස්පෑන්. රෝ ස්පෑන් සහ කොල් ස්පෑන් කියන ගුණාංගයන් දෙක හඳුනා ගන්න යන්නේ. රෝ ස්පෑන් සහ කොල් ස්පෑන් කියන ගුණාංගයන් දෙක භාවිතා කරන්න පුළුවන් අපිට වගුවේ td සහ tt කියන උසුලනයන් සමග. දැන් මේ වගුව අපි බැලුවොත් මේකේ මුලින්ම තියෙනවා කම්පියුටර් කියලා කොටසක්.
කම්පියුටර් කියන කොටස හැදිලා තියෙන්නේ අපි බලන්න ඕනේ මොන වගේ කෝෂ කීපයක් එකතු වෙලාද කෝෂ කීයක් එකතු වෙලාද ඒක කොයි විදිහටද එකතු වෙලා තියෙන්නේ අපි බැලුවොත් අපි දැන් පේලියෙන් පේලියට නිර්මාණය කරන්නේ ඒත් පේලියෙන් පේලියට මේක නිර්මාණය කරනකොට අපි අඳුන ගන්න ඕනේ මේකේ කොටස් කොයි විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි බලමු ඒක කොයි විදිහටද ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ අපිට කියලා අපි කලින් කතා කරපු වගුවේ කොටස නිර්මාණය කරගන්න අදාළ HTML කේතේ කොයි විදිහටද ලියන්නේ කියලා තමයි මම මේ දුල පුතාට කියලා දෙන්න යන්නේ. ඒතර ඒ වගුවේ කොටස මෙතන දකුණු පැත්තෙන් දැක්වෙනවා. ඒකට අදාළ HTML කේතේ මම වම් පැත්තෙන් දක්වලා තියෙනවා. ඉතින් සුපුරුදු විදිහට මෙතන තියෙන්නේ HTML කේත ඛණ්ඩයක් විතරයි. මොකද සම්පූර්ණ කේතේ මෙතෙන්ට ඇතුළත් කරලා නැහැ. මේක ඇතුළත් කරලා අපි HTML tags දාලා body tag එක දාලා body tag එක ඇතුලේ තමයි අපි table එක දෙන්න ඕනේ. ඒතර මෙතන සම්පූර්ණයෙන් table එක නිර්මාණය කිරීමට අදාළ කේත ඛණ්ඩය විතරයි දැක්වෙන්නේ. වගුව නිර්මාණය කරන්න අපිට අනිවාර්යයෙන්ම table tag එකෙන් පටන් ගන්න ඕනේ. table tag එකට අනිවාර්යයෙන්ම පවතින ඕනි ගුණාංගයක් තමයි border කියන ගුණාංගය. නැත්නම් අපිට වගුවේ සීමාවක් ධාරයක් දකින්න වෙන්නේ නැහැ. ඒ සඳහා අපිට කුඩා අගයක් ලබා දෙන්න පුළුවන්. 1 හෝ 2 ආදී අගයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මේ වගුව හැදිලා තියෙන්නේ කොයි විදිහටද මේ වගුව රෝස් 3කින් සමන්විතයි මම එහෙම කියන්නේ මෙන්න මෙහෙම බලන්න පළවෙනි රෝ එක මම මේ මාක් කරන්නේ ඒතර පළවෙනි රෝ එක මාක් කරනකොට කම්පියුටර් කියන එකෙන් කොටසයි කන්ඩිෂන් එක සම්පූර්ණයෙන්ම අයිති වෙලා තියෙනවා ටෝටල් එකෙන් කොටසක් අයිති වෙලා තියෙනවා ඉතින් පළවෙනිම වැඩේ තමයි අපි මෙන්න මේක හදා ගන්න ඕනේ මේ කොටස ඊට පස්සේ අපි දෙවෙනි රෝ එක හදා ගන්න ඕනේ. ඒකට කම්පියුටර් එකකින් කොටසක් අයිති. හැබැයි අපි කම්පියුටර් කියන කොටස කලින් රෝ එකට ගත්තා. එතනින් අපි හදා ගන්නවා. working කියන එකෙන් කොටසක් අයිති. not working කියන එක සම්පූර්ණයෙන්ම අයිති. total එකෙන් කොටසක් අයිති. total එකත් අපි කලින් හදාගත්තා. එහෙනම් අපි දෙවෙනි පේලියේදී කම්පියුටර් කියන එකයි total කියන එකයි හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පළවෙනි පේලිය හදනකොට අපි කම්පියුටර් කියන එකයි total කියන එකයි හදාගෙන තියෙන්නේ. තුන්වෙනි පේලිය අපි බැලුවොත් කම්පියුටර් කියන එකෙන් කොටසක් අයිති working කියන එකෙන් කොටසක් අයිති serviceable to be condemned කියන එක කොටස් දෙක සම්පූර්ණයෙන්ම අයිති I computer නැවතත් total කියන එකෙන් කොටසක් මේකට අයිති වෙලා තියෙනවා. ඒතර මේ තුන්වෙනි පේලිය අපි හදනකොට කම්පියුටර් කියන කොටස අපි හදන්න ඕනේ නැහැ. ඒක මුලින්ම පළවෙනි පේලියට අදාළව හැදුවා. total කියන එකත් අපි පළවෙනි පේලියට අදාළව හැදුව හින්දා ආපහු හදන්න ඕනේ නැහැ. working කියන එක අපි දෙවෙනි පේලියට අදාළව හදපු හින්දා ඒක හදන්න ඕනේ නැහැ. තුන්වෙනි පේලියේදී අපි හදන්න ඕනේ serviceable to be condemned කියන කොටස් දෙක විතරයි. ඒතර මෙතන පේලි 3කින් සමන්විත වෙලා තියෙනවා කියන එක අපිට පේනවා. කම්පියුටර් කියන කොටස අපි අඳුනගත්තා පේලි 3ටම අදාළයි. එහෙනම් අපි මේ පළවෙනි රෝ එක හදාගෙන යනකොට දැන් මෙතන රෝස් 3ක් තියෙනවානේ. tr මගේ කෝඩ් එක බැලුවොත් දුල පුතාලා TR උසුලන යුගලයකට මැදි විච්ච කේත ඛණ්ඩ 3ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේ රෝස් 3 හදන්න තමයි වෙන වශයෙන් මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට කම්පියුටර් කියන කොටස හදනකොට මේ සියල්ලම TH වලින් මම දක්වන්න ඕනේ. මොකද ඔක්කොම බෝල්ඩ් වෙලා සෙන්ටර් ලයින් වෙලා තියෙන්නේ. එහෙනම් TH තමයි මෙතෙන්ට පාවිච්චි කරන්න ඕනේ. TH එක රෝස් pan කීයක් තියනවාද? 3ක්. මොකද රෝස් 3ක ප්‍රමාණයක් මේ කම්පියුටර් කියන එක හදන්න මර්ජ් කරගෙන තියෙනවා. කම්පියුටර් කියන කොටස හදන්න රෝස් 3ක ප්‍රමාණයක් අල්ලගෙන තියෙනවා. එකට එකතු කරගෙන තියෙනවා. එහෙනම් රෝස් pan equals 3. රෝස් pan එකේ ප්‍රමාණය 3යි කියලා දුන්නා. කම්පියුටර් කියලා දුන්නා. අපි ඒ TH එක වහනවා. ඒතර ඊළඟට අපිට පළවෙනි පේලිය ඇතුලේ හම්බ වෙන්නේ condition. condition කියන එක බැලුවොත් එයා රෝස් යම් කිසි ප්‍රමාණයක් නම් අල්ලගෙන නැහැ. හැබැයි අපි පහළට බැලුවොත් මේ condition කියන කොටසට අදාළව පහළින් බලන්න working not working කියලා කොටස් දෙකක් පේනවා. ඒ කියන්නේ අපිට columns දෙකකට වෙන් වෙලා වගේ පේනවා. හැබැයි තවත් පොඩ්ඩක් පල්ලෙහාට බැලුවොත් not working කියන එක තවත් දෙකට බෙදලා තියෙන හින්දා condition කියන කොටස හැදිලා තියෙන්නේ columns 3ක ප්‍රමාණය අරගෙන. working serviceable to be condemned කියන කොටස් 3ේම ප්‍රමාණය අල්ලගෙන තමයි merge වෙලා තමයි condition කියන එක හැදිලා තියෙන්නේ. එතකොට අපි දෙවනි TH එක ලියනකොට col span equals 3. columns 3ක්
එකිනෙක merge කරපු හින්දා call span කියන ගුණාංගයට අදාළ අකය 3 වෙනවා. ඊට පස්සේ අපි ඒක වහලා condition කියන text එක දීලා th එකත් වහලා අවසන් කරනවා. පළවෙනි පේලියට ඊළඟට අයිති වෙන්නේ total එක. total එකත් අපේ computer කියන කොටස වගේමයි rows 3ක ප්‍රමාණය තමයි merge කරගෙන තියෙන්නේ. එතකොට row span th එකට අදාළව row span අපිට 3ක් දෙන්න ඕනේ. ඊට පස්සේ total කියන text එක දුන්නා th එක වැහුවා. එතකොට tr එකත් වහලා අපි පළවෙනි row එකේ වැඩ අවසන් කරනවා. දෙවෙනි row එකට අපි ගියොත් tr එකක් අපි open කරලා දැන් අපිට හදන්න තියෙන්නේ working not working කියන කොටස් දෙක විතරයි. මොකද දෙවෙනි පේලියට අයත් වෙන computer සහ total කියන කොටස් දෙක අපි පළවෙනි පේලියේදී හැදුවා. ඒ හින්දා ආපහු ඒකට අපි හදන්න ලෑස්ති වෙන්නේ නැහැ. අපි හදන්න ඕනේ working not working කියන කොටස් දෙක. th row span working කියන එක හැදෙලා තියෙන්නේ rows දෙකක ප්‍රමාණයක් අල්ලගෙන. එහෙනම් row span එකට තියෙනවා දෙකක්. row span දෙකයි working කියලා text එක දුන්නා th එක වැහුවා. not working කියන එක හැදලා තියෙන්නේ columns දෙකක ප්‍රමාණය අල්ලගෙන. එහෙනම් th call span equals 2. not working කියන text එක දුන්නා th එක වැහුවා. එතකොට දෙවනි පේලියට අදාළව තියෙන text දෙකත් අපි හදලා ඉවරයි. එහෙනම් ඒ tr එකත් අපි close කරනවා. ඊළඟට තුන්වෙනි පේලිය අපි හදන්න යන්නේ tr එකක් ඇරියා. දැන් අපිට තියෙන්නේ තුන්වෙනි පේලියට අයිති වෙලා තිබුණේ computer working serviceable to be condemned total කියලා කොටස් පහක් තිබුණා. අපි ඒකෙන් computer working total කියන ටික හදලා ඉවරයි. අපිට හදන්න ඉතුරුනේ serviceable සහ to be condemned කියන කොටස් ටික විතරයි. අපි තුන්වෙනි row එක හදන්න tr එක open කරාට පස්සේ th එකක් දෙනවා. serviceable කියන කොටස columns යම් කිසි ප්‍රමාණයක් merge වෙලත් නැහැ, rows යම් කිසි ප්‍රමාණයක් merge වෙලත් නැහැ. එහෙනම් සාමාන්‍ය විදිහට අපිට ඒකට දෙන්න පුළුවන් serviceable. ඒත් එක්කම to be condemned කියන එකත් rows හෝ columns merge වෙලා අරගෙන නැහැ. ඒ හින්දා row span call span මේකට අයිති වෙන්නේ නැහැ. අපි th එක ඇතුලේ to be condemned කියලා දීලා th එක වහලා tr එකත් වහනවා. එතකොට අපි වගුව නිර්මාණය කිරීමට අදාළ සියලුම වැඩ ඉවරයි. අපි අවසානයේ අපේ table එකත් close කරනවා. එතකොට මේක අපි output එක browser එකෙන් බැලුවාම ওই විදිහට අපිට table එක හම්බ වෙයි. ඉතින් දුවපුතේ ඔය විදිහට දැන් අපි වගුවක තියෙන කෝෂයන් එකිනෙක merge වෙලා එකට එකතු වෙලා තියෙන වෙලාවකදී ඒක සිද්ධ කරන්නේ කොයි විදිහටද කියන එක තමයි මම මේ දුල පුතාලට පෙන්නුවේ. මේ මං ගත්ත උදාහරණයට අනුව එක කෝෂයකට අදාළව row span හෝ call span එකක් තමයි පැවතුනේ. හැබැයි අපිට සමහර වෙලාවට හම්බ වෙන්න පුළුවන් row span කීපයක් සහ call span කීපයක් තියෙනවා. අපි හිතමු යම්කිසි කෝෂයක් rows 3ක ප්‍රමාණයක් සහ columns 2ක ප්‍රමාණයක් එකට merge කරගෙන තියෙනවා කියලා. එතකොට අපි ඒකට ලියන්නේ row span equals 3යි. ඊට පස්සේ call span equals 2 කියලා දෙනවා. ඒ කියන්නේ එක කෝෂයක් නිර්මාණය කරගන්න row span සහ call span කියන ගුණාංගයන් දෙකම භාවිතා කිරීමේ පහසුකමත් අපිට තියෙනවා. අපිට එහෙමත් කරන්න පුළුවන්. දුල පුතාලා මේ දේවල් අත්හදා බලලා ප්‍රායෝගිකව මේක තවදුරටත් තහවුරු කරගන්න. අනික් දේ තමයි දුව පුතේ මේ වගේ වගුවක් නිර්මාණය කරනකොට ඒකේ output එක වගුව නිර්මාණය කරන අතරමඟදී සැරින් සැරේ output check කරන්න එපා. එතකොට අපිට හරියටම output එක හරිද කියන එක හඳුනා ගන්න බැරි වෙනවා. සම්පූර්ණ වගුව නිර්මාණය වෙනකන් මේකේ කොටස් ටික මැදදී අපි අතරමැදදී output බැලුවොත් එහෙම ටිකක් වෙනස් වෙලා පේන්නේ. එහෙනම් වගුවම නිර්මාණය කරලා output එක බලන්න. එතකොට එහා මෙහා වෙලා තියෙන තැන් වලින් දුල පුතාලට ඒක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙයි. අපි ඊළඟට බලමු එහෙනම් HTML භාෂාව භාවිතා කරලා අධිසන්ධානයක් එහෙමත් නැත්නම් hyperlink එකක් නිර්මාණය කරගන්නේ කොයි විදිහටද කියලා. අධිසන්ධානයක් කියලා කියන්නේ මම මුලිනුත් කිව්වා වෙබ් අඩවියක පිටු එකිනෙක සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයක්. වෙබ් අඩවියක තියෙන පිටු එකිනෙක වෙන්න පුළුවන්, පින්තූරයක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒවත් නැත්නම් තවත් වෙබ් අඩවියක් සම්බන්ධ කරන්න පුළුවන්. මේ වගේ කාර්යයන් ගණනාවක් මේ අධිසන්ධාන භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. මේ සඳහා අපිට ඇංකර් උසුලනය
A කියන උසුලනේ භාවිතා කරන්න පුළුවන්. ඇංක උසුලනේ තමයි අපි භාවිතා කරන්නේ. මේකේ තියෙන ප්‍රධානම එක ගුණාංගයක් තමයි href කියලා කියන්නේ. මේ ගුණාංගය මගින් අපිට පුළුවන් මේ වෙබ් පිටුව සම්බන්ධ කරන්න ඕනේ අනික් වෙබ් පිටුව හෝ පින්තූරයේ හෝ සම්බන්ධ වෙන තැන ලිපිනය ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු දැන් වෙබ් පිටුවක් නිර්මාණය කරලා ඒ වෙබ් පිටුවට තවත් වෙබ් පිටුවක් සම්බන්ධ කරනවා කියලා. එක වෙබ්සයිට් එකක් කියලා කියන්නේ වෙබ් පිටු ගණනාවක්නේ. ඒතර හෝම් පේජ් එකට අපි අභ්‍යන්තරයේ තියෙන පේජ් එකක් සම්බන්ධ කරන්න යන්නේ. අපි එහෙම සම්බන්ධ කරනකොට දුල පුතාලා මේක පහසුවෙන් කරගන්නවා නම් ගොඩාක්ම අපිට සුදුසුම දේ තමයි මේ වෙබ් පිටු ඔක්කොම එකම ෆෝල්ඩර් එකක් ඇතුලේ ගබඩා කරගන්න. එහෙම නැති වුණොත් සම්බන්ධතාව හදනකොට අපි අර ඉමේජ් එකේදී මම කිව්වේ සම්පූර්ණ පාත් එකම දෙන්න වෙනවා. ඒත් එක්කම වෙබ් පිටුව හදලා ඉවර වෙලා අපි වෙනත් කම්පියුටරයකට අරන් යන්න ඕනේ වුණොත් තැන් වල තියෙන ලේඛන හින්දා මේක අපිට ටිකක් කරදරකාරී වෙනවා. ඒ හින්දා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනකොට වෙබ් අඩවිය නිර්මාණය කරනකොට දුල පුතාලා එකම ෆෝල්ඩර් එකක් ඇතුළට මේ වෙබ් පිටු සහ භාවිතා කරන පින්තූර එකතු කරගන්න. එතකොට අපිට කිසිම කරදරයක් නැතුව එකම ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා නම් ඒ සම්බන්ධ කරන අනික් වෙබ් පිටුවේ නම විතරක් දීලා සම්පූර්ණ නම ෆයිල් එක්ස්ටෙන්ෂන් එකත් එක්ක විතරක් දීලා මේ සම්බන්ධතාවය ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට බලන්න අපි සම්බන්ධතාවය දෙනකොට a href equals home.html ඊට පස්සේ anchor tag එකේ ආරම්භය වහලා අපි home page කියලා දෙනවා. ඊට පස්සේ අපි anchor tag එක close කරනවා. ඒතර anchor tag එක අපි මේ විදිහට close කරාට පස්සේ අපිට output එක පෙන්නනවා home page කියලා. මේ home page කියන එක උඩ අපි click කරාම අපි වරගෙන යනවා home.html කියන පිටුව වෙතට. මේ බලන්න. home page කියන එක ඇවිත් තියෙනවා. මේක link එකක් හින්දා යටින් ඉරක් ඇඳලා තියෙනවා. ඒතර මේක උඩ ක්ලික් කරාම home.html කියලා අපේ අර ෆෝල්ඩර් එක ඇතුළේම තව page එකක් අපේ තියෙනවා. ඒක වෙත සම්බන්ධ කරන එක තමයි සිද්ධ වෙන්නේ. අපිට වෙනත් වෙබ් පිටුවක් සම්බන්ධ කරන්න නම් අපි ඔය කියපු විදිහට href equals list.html ඒ වගේ ඒ වෙබ් පිටුවේ නම අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතර name list කියන එක තමයි අපේ output එකේ දැක්වෙන්නේ. name list කියන එක උඩ අපි ක්ලික් කරාම list.html කියලා අපේ අර ෆෝල්ඩර් එක ඇතුළේම තියෙනවා html ෆයිල් එකක්. ඒක ඕපන් වෙන්න ඕනේ. ඒතර list.html කියලා කියන්නේ අපි අර සම්බන්ධ කරන අනික් වෙබ් පිටුවට ලබා දීලා තියෙන නම. ඒක සේව් කරද්දී දීපු නම. name list කියන්නේ අපේ browser එකේ පෙන්නන text එක. ඒක උඩ ක්ලික් කරාම අපි අරගෙන යන්නේ list.html. වෙබ් අඩවියට පින්තූරයක් ඇතුළත් කරන්න සම්බන්ධ කරගන්න ඕන නම්. ඒතර පින්තූර නෙමෙයි ඩිස්ප්ලේ වෙන්නේ text එක. මේ text එක උඩ ක්ලික් කරාම අපි අරගෙන යනවා පින්තූරයක් තියෙන තැනකට. href equals 1.jpg. මගේ පින්තූරේ නම 1.jpg. ඒතර මේ 1.jpg කියන එක ඕපන් වෙනවා. මොකක් උඩද ක්ලික් කරන්න ඕනේ? ඊළඟට දීලා තියෙන ටෙක්ස්ට් එක. click here කියන එක උඩ ක්ලික් කරාම 1.jpg කියන එක විවෘත වීම සිද්ධ වෙනවා. අවසානයේ මම anchor tag එක close කරන්නත් ඕනේ. අපිට සම්බන්ධ කරන්න ඕන වෙබ් පිටුව එහෙමත් නැත්නම් පින්තූරය වෙනත් ෆෝල්ඩර් එක තියෙනවා නම් ඒක සම්බන්ධ කරන්න ඕන තැනට යන පාර එහෙම නැත්නම් පාත් එක අපි දැක්වීම සිද්ධ කරන්න ඕනේ. ඒතර මෙතනදී anchor tag එක මම ආරම්භ කරලා තියෙනවා href equals xyz/def.html. ඒ කියන්නේ දුවේ පුතේ දැන් මේ පල්ලෙහා තියෙන රූප දෙකෙන් පේන ඇති මගේ ෆෝල්ඩර් එකේ කොටස් දෙකක් මම පෙන්නලා තියෙන්නේ. පළවෙනි රූපෙන් බලන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මම මේ වැඩ කරන anchor tag එක තියෙන html ෆයිල් එක තියෙන්නේ. ඒක මම සේව් කරලා තියෙන්නේ anchor.html කියලා. ඒතර anchor කියලා ෆයිල් එකක් තියෙනවා වෙබ් ෆයිල් එකක්. ඒ ෆයිල් එකට පේන්නේ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙනවා xyz කියලා ෆෝල්ඩර් එකක්. ඒ xyz කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි def.html තියෙන්නේ. දුල පුතාට දෙවනියට දකුණු පැත්තෙන් තියෙන පින්තූරෙන් පේනවා ඇති xyz කියන ෆෝල්ඩර් එක ඇතුලේ def.html කියන වෙබ් ෆයිල් එක තියෙනවා. එතකොට anchor කියන ෆයිල් එකට පේන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන්නේ xyz කියන එක. එහෙනම් xyz කියනනම් පාර කියන්න ඕනේ.
xyz/def.html කියලා එහෙම තමයි අපේ කෝඩ් එක හැදෙන්න ඕනේ. එතකොට අපේ browser එකෙන් පෙන්නන්නේ click here කියන text එක. click here කියන text එක උඩ click කරාම def.html කියන ෆයිල් එක open වෙන්න ඕනේ. ඒතර අපි anchor tab එක ආරම්භ කරා. href කියන ගුණාංගයට අදාළව අපි path එක දෙනවා xyz/def.html. ඊට පස්සේ click here කියන text එක දෙනවා. අවසානයේ අපි anchor tag එක close කරන්න ඕනේ. ඔය විදිහට තමයි වෙනත් ෆෝල්ඩර් එකක් ඇතුලේ අපේ වෙබ් පිටුව නැත්නම් පින්තූරේ තියෙනවා නම් අපි path එක ලබා දෙන්න ඕනේ. ඊළඟට අපි බලමු වෙබ් පිටුවක් වෙබ් අතිරික්ෂුව තුළ විවෘත වෙන ආකාරය සැකසීම සඳහා අපිට යොදා ගන්න පුළුවන් තවත් ගුණාංගයක් තියෙනවා. ඒ ගුණාංගය තමයි target. මේ target කියන ගුණාංගය සඳහා අපිට ලබා දෙන්න පුළුවන් අගයන් කීපයක් තියෙනවා. එකක් තමයි _blank. _blank කියලා අපි target ගුණාංගයට අගය ලබා දුන්නොත් අපි සම්බන්ධ කරන වෙබ් පිටුව නැත්නම් පින්තූරය අලුත් කවුලුවකින් විවෘත වෙනවා. _blank කිව්වොත් අලුත් වින්ඩෝ එකකින් තමයි අපි අර ලින්ක් එක ක්ලික් කරාම ගිහිල්ලා ඕපන් වෙන්නේ අලුත් වින්ඩෝ එකකින්. අපි ටාගට් කියන ගුණාංගයට අදාළ අගය විදිහට _self ලබා දුන්නොත් අපි සම්බන්ධිත වෙබ් පිටුව මුල් වෙබ් පිටුව තියෙන කවුලුවේම ඒ තුලම විවෘත වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ කලින් තිබුණ වෙබ් පිටුව අයින් වෙලා ලින්ක් එක තිබ්බ එක අයින් වෙලා ඒක උඩින් තමයි අපි ලින්ක් එකෙන් සම්බන්ධ වෙන වෙබ් පිටුව නැත්නම් පින්තූරය විවෘත වීම සිද්ධ වෙන්නේ. ඒතර වෙබ් අතිරික්ෂුවට මේ ආකාරයේ සැකසීම සඳහා තමයි අපි ටාගට් ගුණාංගය යොදාගෙන කාර්ය සිදු කරන්නේ. අපේ කෝඩ් එක href equals http://google.lk. ඒ කියන්නේ Google කියන වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වෙන්න තමයි මේ path එක කියලා දෙන්නේ. target equals _blank. එහෙනම් අලුත් වින්ඩෝ එකකින් තමයි විවෘත වෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ අපි anchor tag එකේ ආරම්භය වහලා ඉවර වෙලා search කියන text එක දීලා තියෙනවා. search කියන එක තමයි එතකොට අපේ browser එකෙන් පෙන්නන්නේ. අපි ඒක උඩ click කරාම අපිව Google කියන site එකට අරන් යන්න ඕනේ. අපි අවසානයේ anchor tag එක close කරන්න ඕනේ. අපි link එක විදිහට පින්තූරයක් පාවිච්චි කරන. දැන් මෙච්චරලා කතා කරපු හැම උදාහරණෙම අපි මොකක් හරි text එකක් තමයි click කරලා link වෙච්ච වෙන page එකකට ගියේ. මෙතන අපි text එකක් උඩ නෙමෙයි click කරන්න යන්නේ පින්තූරයක් උඩ. පින්තූරය උඩ click කරාම අපිට යන්න ඕන වෙබ්සයිට් එකකට නැත්නම් වෙනත් වෙබ් පිටුවකට අපිව යොමු කිරීම සිද්ධ කරන්න පුළුවන්. අදිසන්ධානයේ ලෙස පින්තූරයක් ඇතුළත් කරන්නේ කොයි විදිහටද කියලා තමයි මම මේ එකකේ අවසාන වශයෙන් දුල පුතාලත් එක්ක කතා කරන්නේ. අපි සාමාන්‍ය විදිහටම anchor tag එක ආරම්භ කරලා href කියන ගුණාංගය යටතේ අපිට සම්බන්ධ කරන්න ඕන වෙබ් පිටුව එහෙම නැත්නම් වෙබ්සයිට් එක අපි ලබා දෙනවා. හරි මම මෙතන දීලා තියෙනවා http://www.ictvithmihiri.lk කියලා වෙබ් ලිපිනය ලබා දෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කරේ ටෙක්ස්ට් එකක් දෙන එක. මොකද ඒ ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා තමයි අපි ඒ ලින්ක් එකෙන් සම්බන්ධ වෙච්ච තැනට යන්නේ. දැන් මට පින්තූරයක් දෙන්න ඕනේ. එහෙනම් අපි පින්තූරයක් ඇතුළත් කිරීමට අදාළ ටැග් එක අර ටෙක්ස්ට් එක ඇතුළත් කරන තැනට අපි දෙනවා. img src මේකේ මූලාශ්‍රය මොකද්ද? මේ ෆෝල්ඩර් එක ඇතුළෙම තියෙනවා logo.jpg කියලා ෆයිල් එකක්. මේ jpeg ෆයිල් එක අදාළ නම ලබා දෙනවා. ඊට පස්සේ size එක මට දෙන්න පුළුවන් width එක 100යි height එක 100යි කියලා මම pixel වලින් අගය ලබා දුන්නා. මේ පින්තූරය සඳහා border එකකුත් ලබා දෙන්න අවශ්‍යයි කියලා හිතච්ච හින්දා border equals 1 කියලා ලබා දුන්නා. එතකොට දැන් පින්තූරය හරි. ඊට පස්සේ අපි anchor tag එක close කරනවා. එතකොට අපේ web browser එකෙන් අපිට පෙන්වුම් කරන්නේ පින්තූරයක්. මගේ logo.jpg කියලා තිබිච්ච අර ෆෝල්ඩර් එක ඇතුළෙම තිබ්බ පින්තූරේ පෙන්වනවා. ඒතර මේ පින්තූරය නිකම්ම පින්තූරයක් නෙමෙයි මේක ලින්ක් කරපු පින්තූරයක්. මේක උඩට අපි mouse එක අරගෙන ගිහිල්ලා ක්ලික් කරාම අපි අරගෙන යනවා ictvithmihiri.lk කියන වෙබ් අඩවිය වෙත. මම හිතනවා දුල පුතාට පැහැදිලි ඇති කියලා අදිසන්ධානයේ ලෙස පින්තූරයක් ඇතුළත් කරන්නේ කොයි විදිහටද කියලා.
ඉතින් දුවේ පුතේ ඔය විදිහට HTML කියන භාෂාව හා වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ අපි කරුණු කාරණා ගණනාවක් මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරා මම දුල පුතාට කියලා දුන්නා. ඉතින් මේ ඒකකයේ තවත් දීර්ඝ වශයෙන් ඉදිරියට අපිට යන්න තියෙනවා. ඉදිරියේදී අපි CSS සහ PHP කියන දේවල් එක්කම HTML වලට අදාළව ෆෝම් එකක් කොහොමද නිර්මාණය කරන්නේ, ෆ්‍රේම් එකක් කොහොමද නිර්මාණය කරන්නේ කියන දේවලුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් දුල පුතාලා ICT with මිහිරි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification අරගන්න bell icon එක press කරලා රැඳිලා ඉන්න. මම මිහිරි සේරසිංහ.